හරි දැන් වෙලාව එකයි මං හිතන්නේ අපි මේ කට්ටිය ඉන්නවනේ අපි පටන් ගමු නේද? අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ 2012 පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නේ ඉඳන් මං හිතන්නේ හැමෝ ළඟම පේපර් එක ඇති කියලා හිතනවා. ඔයාලා ළඟ පේපර් එක තියෙනවද කොහොමද? මේ මං හිතන්නේ ගෲප් එකට දාලා තිබුණා අපේ මිස් කෙනෙක්. පේපර් එක හැමෝ ළඟම පේපර් එක තියෙනවද? ප්‍රශ්න හොයාගත්තද? උත්තර හොයාගත්තද කොහොමද? හැමෝ ළඟමත් නැහැ ටීචර්. එහෙමද? 2012 පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි අපි කරන්නේ. එතකොට මම නිකන් ප්‍රශ්නේ කියන්නම් ඔයාලට දැන් එහෙම මේ ලියා ගන්න අවශ්‍ය නම් හරි එහෙම ප්‍රශ්නේ ලියා ගන්න ඕනේ ලියා ගන්න. හරිද? අනිත් අය එකතු වෙනකම් මම ප්‍රශ්නේ කියන්නම්. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මතු දැක්වෙන ඉගෙනුම් සාධක පන්ති කාමරය ඉගෙනුම් ඉගෙනවීම ක්‍රියාවලියට බලපාන ආකාරය පෙන්වා දෙන්න. මතු දැක්වෙන ඉගෙනුම් සාධක පන්ති කාමරය ඉගෙනුම් ඉගෙනවීම ක්‍රියාවලියට බලපාන ආකාරය පෙන්වා දෙන්න. පළවෙනි ප්‍රශ්න තුන. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. ඔය ස්ක්‍රීන් එකේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ කොටස් තුන. ඒ කොටස් තුනේ පළවෙනි එක තියෙන්නේ පන්තියේ සිසුන්ගේ අවධානය දිනා ගැනීම හා පවත්වාගෙන යාම දෙක ගුරුවරයා උගන්වන දේ සිසුන් මනාව සංචාලනය කර ගැනීම තුන පාසලේ උගන්වන දේ ජීවිතයට ප්‍රයෝජනවත් වීම සඳහා ඉගෙනුම් මාරුවට තුඩු දෙන පරිදි ඉගැන්වීම. ඔන්න ඔය තුන තමයි පස්වෙනි ප්‍රශ්නෙට තියෙන්නේ. නැති ටීචර්ස්ලා ලියා ගන්න නැති කියලා මම හිතනවා. එතකොට අපි බලමු දැන් පළවෙනි මිස් මැඩම් ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මතු දැක්වෙන ඉගෙනුම් සාධක පන්ති කාමරයේ ඉගෙනුම් ඉගෙනවීම ක්‍රියාවලියට බලපාන ආකාරය පෙන්වා දෙන්න. පන්ති කාමරයේ ඉගෙනුම් ඉගෙනවීම ක්‍රියාවලියට බලපාන ආකාරය පෙන්වා දෙන්න කියලා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා ඇති. ස්ක්‍රීන් එක බලන්නකෝ. ඒකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ පන්තියේ සිසුන්ගේ අවධානය දිනා ගැනීම හා පවත්වාගෙන යාම. පන්තියේ සිසුන්ගේ අවධානය දිනා ගැනීම හා පවත්වාගෙන යාම. දෙවෙනි ප්‍රශ්නේ ගුරුවරයා උගන්වන දේ සිසුන් මනාව සංජානනය කර ගැනීම. ගුරුවරයා උගන්වන දේ සිසුන් මනාව සංජානනය කර ගැනීම. තුන්වෙනි එක පාසලේ උගන්වන දේ ජීවිතයට ප්‍රයෝජනවත් වීම සඳහා ඉගෙනුම් මාරුවට තුඩු දෙන පරිදි ඉගැන්වීම. පාසලේ උගන්වන දේ ජීවිතයට ප්‍රයෝජනවත් වීම සඳහා ඉගෙනුම් මාරුවට තුඩු දෙන පරිදි ඉගැන්වීම. හරි. එහෙනම් අපි පළවෙනි එක බලමු. පළවෙනි එකේ තියෙන පන්තියේ සිසුන්ගේ අවධානය දිනා ගැනීම හා පවත්වාගෙන යාම. කාට හරි මේකට උත්තර ලැබුණාද? කොහොමද ලිව්වද? ඔයාලට මොනවද ලැබුණේ? ලියපු උත්තරයක් තියෙනවා කියන්නද? අනේ කියන්න සර්. මෙහෙම තියෙන්නේ පරිසරයෙන් වර්ණය කරගත් කිසියම් ප්‍රබෝධකයක් වෙත මනස යොමු කිරීමේ ක්‍රියාවලිය අවධානය වේ. එනම් සංවේදන සංජානනය කිරීමේ ක්‍රියාවලියයි. ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියේදී අවධානය දිනා ගැනීම සහ එය පවත්වා ගැනීම සඳහා පහත සඳහන් සාධක බලපායි. පිවිසීම, කුතුහලය ඇවිස්සීම, උපස්තම්භන ලබා දීම, ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක භාවිතය, පාඩම සැලසුම් කිරීම, උපමා විදර්ශක භාවිතය, සුදුසු ඉගැන්වීමේ ක්‍රමශිල්ප භාවිතය, අවශ්‍යතා හා ප්‍රතිපුරුදු වලට හසු කිරීම, ළමයින්ගේ රුචිය. මොන කියන සාධකත් එක්ක තමයි මේ උත්තරේ විදිහට තියෙන්නේ. ඕක තමයි උත්තරේ විදිහට තියෙන්නේ. ඔයාලට මතකද 2008 7වෙනි ප්‍රශ්නේ තිබ්බා 2009 5වෙනි ප්‍රශ්නේ තිබ්බා අවධානය ගැන. මං හිතන්නේ ඒ වෙලාවෙත් අර මැඩම් දුන්නයි කියලා අපේ ටීචර් කෙනෙකුත් කිව්වා ඔය සර් කිව්ව කරුණු 8ම තමයි ඒකේ තිබ්බේ. වෙනස් තැන්වල. කාට හරි මතකද? එහෙනම් මට මම ලියාගෙන තියෙනවා පැන්සලෙන් ටීචර් කෙනෙක් කියපු කරුණු ටික. සර් කිව්ව ඒවා තමයි එතකොට හරි. ඒ උත්තරේ තමයි හරියන්නේ නේද? කාට හරි තව උත්තරයක් තියෙනවද මොනවා හරි ඒ ගැන කියන්න? අපිට අවධානය කියන එක චුට්ටක් අර හඳුන්වන්න පුළුවන් අර සර් කිව්වාගේ අවධානය කියන්නේ මොකක්ද කියලා අර පංචේන්ද්‍රයන් ඔස්සේ ලබා ගන්නා සංවේදන නේ. එතකොට කියන අපාවට පරිසරයේ වටහා ගන්නේ පංචේන්ද්‍රයන් ඇසුරින් ලබා ගන්නා සංවේදන වලින්. එතකොට පරිසරයේ පවත්නා මොකක් හරි යම් ප්‍රබෝධයකකට
අපේ ඇස කන නාසය දිව සම කියන සංවේදන ඉන්ද්‍රියයන් යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අවධානය හටගන්නේ. අර සර් කිව්ව එකත් අදාළයි. ඒ කියන්නේ පංචේන්ද්‍ර වලින් තමයි ලබා ගන්න කියලා. එතකොට පරිසරයේ එක් අවස්ථාවකදී එක් ප්‍රබෝධකයකට ඉන්ද්‍රියයන් යොමු කිරීම අවධානය කියලා තමයි සරලව නිර්වචනය කරලා බලන්නේ. සර් අර කිව්ව ටික තමයි අර අවධානය කෙරෙහි බලපාන සාධක නේද? සර් කිව්වේ සාධකද සර්? ප්‍රධාන සාධක දෙකක් යටතේ මිස් අපි ඉගෙන ගත්තේ. මේ විෂයබද්ධ සාධකයි පුද්ගලබද්ධ සාධකයිනේ නේද? ඔව් ඒ ඔක්කොම ඉගෙන එකට ඉගෙනුම් ගැනීම ක්‍රියාවලියේදී අවධානය දිනා ගන්න සහය පවත්වා ගන්න අවශ්‍ය වෙන සාධක තමයි කියලා තියෙන්නේ. ඒ සාධක ටික ආයසරයක් කියාගෙන යන්නකෝ. පිවිසීම, කුතුහලය ඇවිස්සීම, උපස්තම්භන ලබා දීම, ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක භාවිතය, පාඩම සැලසුම් කිරීම, උපමා නිදර්ශක භාවිතය, සුදුසු ඉගැන්වීමේ ක්‍රමශීල භාවිතය, අවශ්‍යතා හා ගති පුරුදු වලට හසු කිරීම, ඊළඟට ළමයින්ගේ රුචිය. සර්ට පුළුවන් ද සර් ඒක උරුණාට පස්සේ වඩා ගෲප් එකට දානවද අනිත් අයට බලා ගන්න චුට්ටක්? සර් ආයෙ කියන්න පුළුවන්ද පොඩ්ඩක්? සර් පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන්? පිවිසීම, හ්ම් කුතුහලය ඇවිස්සීම, හ්ම් උපස්තම්භන ලබා දීම, හ්ම් ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක භාවිතය, හ්ම් පාඩම සැලසුම් කිරීම, හ්ම් උපමා නිදර්ශක භාවිතය, හ්ම් සුදුසු ඉගැන්වීමේ ක්‍රමශීල භාවිතය, හ්ම් අවශ්‍යතා හා ගති පුරුදු වලට හසු කිරීම, ළමයින්ගේ රුචිය. හරි හරි. thank you. හරි. එතකොට මම හිතන්නේ මොකක්ද සුදුසු ඉගැන්වීමේ ක්‍රමශීල භාවිතයනේ. ඔව් සර්. මේ සුදුසු ඉගැන්වීමේ ක්‍රමශීල භාවිතය. මිස් මම අර මේ නෝට් එක හදාගනිද්දී 2009 පේපර් එකට ඒකේ ප්‍රශ්නෙට මේ චුට්ටක් ලියාගෙන තියෙන රෝලන්සර්ගේ පොතෙන් අරගෙන ඒක චුට්ටක් කියවන්නද ඕන වෙයි කියලා හිතනවා. අවධානයට බලපාන විෂයබද්ධ සාධක ගුරුවරයා විසින් පන්ති කාමරය තුලදී සකස් කරගත යුතු අතර පුද්ගලබද්ධ සාධක සිසුන් ගර්භයේ හටගනී. මේ නිසා ගුරුවරු විෂයබද්ධ සාධක මනාව සැපයීම තුළින් අවධානය ලබා ගැනීමට කටයුතු කළ යුතුය. හරිද මිස්? දැන් අපි කලින් අවධානයට බලපාන ප්‍රධාන සාධක දෙකයි කියලා කතා කරන්නේ විෂයබද්ධ සාධකයි මේ පුද්ගලබද්ධ. විෂයබද්ධ සාධක ගුරුවරු තමයි සකස් කරලා දෙන්න ඕන කියලා මේ සර්ගේ නෝට් එකේ තියෙනවා මිස්. ෂෝට් නෝට් එකක් විදිහට මම ලියාගෙන තියෙනවා. එතකොට මම හිතන්නේ ඒක හරි. ඒ කොටස් ටික තමයි ආයි තියෙන්නේ. අපි 2008 2009 කතා කරා. දැන් 2012 තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ අවුරුද්දෙත් එයි. එතකොට ඊළඟ එකේ තියෙන ගුරුවරයා උගන්වන දේ සිසුන් මනාව සංජානනය කර ගැනීම. ගුරුවරයා උගන්වන දේ මනාව සංජානනය කර ගැනීම. ඒකට කවුරු හරි අපි ඒකත් කතා කරා මම හිතන්නේ සංජානනය ගැන පොඩ්ඩක් අපි කතා කරා නේද? 2008 පේපර් එකේ වගේ තිබ්බා වගේ මතකයි. සංජානනය කාට හරි අදහසක් තියෙනවද සංජානනය ගැන? ඒකේ මම කෙටියෙන් ලියාගෙන තියෙනවා අවධානය තුලින් පංචේන්ද්‍රයන් මගින් ලකුණු කරගත් දෙයක් මනසින් හඳුනා ගැනීම සංජානනය නම් වේ කියලා. අවධානය තුලින් පංචේන්ද්‍රයන් මගින් ලකුණු කරගත් දෙයක් මනසින් හඳුනා ගැනීම සංජානනය නම් වේ. අර උදාහරණයක් විදිහට අපේ සර් කෙනෙක් කිව්වේ ගඳ කිව්වහම මිස් කෙනෙක් කිව්වේ කුමන මොන ගඳද කියලා වගේ. හඳ මොකක්ද කියලා හඳුනා ගන්න නේද? ඔව්. අන්න ඒ වගේ. එතකොට ඒක කොහොමද බලපාන්නේ කියලා ඉගෙනීම ක්‍රියාවලියට දැන් ඊයේ අපිට කරුණු ටිකෙනුත් ආවනේ. දර කේතුවෙන් උගන්වනකොට ආවේ. මුල් කාලේ තියෙන ඒවා එක්ක ගලප ගන්නකොට ඒකට මං හිතන්නේ එදා කවුරු හරි ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි මේ උත්තරයක් කිව්වා උත්තරයක් තිබ්බේ එකක් මම ලියාගෙන තියෙනවා මේ ඒ ටීචර් හරි සර් හරි ඉන්නවා නම් චුට්ටක් කිව්වනම් අර පාඩමක් කිරීමේදී පසුබිම කැපී පෙනෙන ලෙස තිබිය යුතුයි එහෙම කියලා මම පැන්සලෙන් ලියාගෙන තියෙනවා. ඒ ටීචර් හරි සර් හරි ඉන්නවා නම් චුට්ටක්
කියනවාද අපිට ඒක නොදන්න කෙනෙක්ට ලියා ගන්න? පන්ති කාමරයට බලපාන ඊනම ඉගැන්වීම් ක්‍රියාවලියට බලපාන ආකාරය. ක්‍රියාකාරකම් කියලා ගන්න නෑ. ඒක තිබ්බේ අර පාඩමක් ගලා යාමේදී අකන්න විය යුතුයි ඒ ටිකද? අන්න ඒක තමයි. මම කිරීමේදී මේ පසුබිම කැපී පෙනෙන ලෙස තිබිය යුතුයි. කියන්නේ highlight කරලා වගේ. එක සමාන දේවල් එකට ඉගැන්වීම නොකළ යුතුයි. ඒ කියන්නේ දැන් ලෝක යුද්ධ දෙක නම් දෙකම එකවර දරුවට දෙන්න බෑ. පාඩමක් ගලා යාමේදී අකන්න විය යුතුයි, විධිමත් විය යුතුයි. පාඩම සම්පූර්ණ විය යුතුයි. ඉගැන්වීමේදී පෙර අත්දැකීම් භාවිතා කළ යුතුයි. ටීචර් එක නැවත කියන්න පුළුවන්ද? ටිකක් නිමාඩු. පාඩමක් ඉගැන්වීමේදී අවසානයකද නැත්නම් ඔක්කොමද? මුලින් නම් පොඩ්ඩක් කියන්න පුළුවන් තරහ නැතුව. පාඩමක් කිරීමේදී පසුබිම කැපී පෙනෙන ලෙස තිබිය යුතුයි. හරි. එක සමාන දේවල් එකට ඉගැන්වීම නොකළ යුතුයි. දැන් එකතු කිරීම අඩු කිරීම නම් එකම දවසේ කරන්නේ නැතුව ඒ විදිහට. පාඩමේදී අකණ්ඩ විය යුතුයි. එතනම් ඩේටා පහයි කැපුණේ ලෙක්චර් එකට පැය 3. විධිමත් විය යුතුයි. හරි. එහෙමද දන්නේ. පාඩම ගොඩක් ළමයි නේද 100 Excuse me නිසං සරාමිස් පොඩ්ඩක් මයික් එක මියුට් කරන් කතා කරනවද? පාඩම සම්පූර්ණ විය යුතුයි. ඉගැන්වීමේදී පෙර අත්දැකීම් භාවිතා කළ යුතුයි. හරිද මිස්? හරි. එතකොට ඒක හරි. ඊළඟ එකේ තියෙන පාසලේ උගන්වන දේ ජීවිතයට ප්‍රයෝජනවත් වීම සඳහා ඉගෙනුම් මාරුවට තුඩු දෙන පරිදි ඉගැන්වීම. පාසලේ උගන්වන දේ ජීවිතයට ප්‍රයෝජනවත් වීම සඳහා ඉගෙනුම් මාරුවට තුඩු දෙන ලෙස ඉගැන්වීම. ඒකත් ඉගෙනුම් මාරුව ගැනත් අපි ටිකක් මම හිතන්නේ කතා කරා වගේ මතකයි. කාට හරි ඒකටම ගැලපෙන උත්තරයක් හම්බුණාද? අපි ඉගෙනුම් මාරුව ගැන 2008 තිබ්බ 2008 6 වෙනි ප්‍රශ්නේ 1යි 2ටයි තිබ්බ ඉගෙනුම් මාරුව ගැන. හැබැයි මෙතන අහන්නේ පාසලේ උගන්වන දේ ජීවිතයට ප්‍රයෝජනවත් වීම සඳහානේ. එතකොට කොයි වගේ උත්තරයක්ද කියලා ලිව්වද? මේ සැලකිල්ලට ගන්න කරුණු දෙයක් තියෙනවා. කියවන්නකෝ බලන්න. ඒක පළවෙනි එක තමා උගන්වන විෂය අනිකුත් විෂයන් අතර සම්බන්ධයක් ඇති වෙනස ඉගැන්වීම. යමක් පරමාදර්ශී ලෙස ඉගැන්වීම. උදාහරණයක් විදිහට පිරිසිදුකම් වගේ උදාහරණයක් දීලා තියෙනවා. ඊට යම් විෂය කරුණක මූලධර්ම හැකිතරම් සාමාන්‍යකරණය කර ඉගැන්වීම. යම් විෂය කරුණක් ඉගැන්වීමේදී එය අනාගතයේ යොදාගත හැකි අවස්ථා පෙන්වා දීම. උගන්වන ලද විෂය කරුණු නොඑක් අවස්ථාවල භාවිත කිරීම. ඊළඟට අනාවරණ ක්‍රමයෙන් වගේ ඉගැන්වීම කියන්නේ ඩිස්කව කියන්නේ ගවේෂණාත්මක විදිහට ගිහිල්ලා ගන්න එක. සිසුන්ගේ අවධානයට ලක්වන පරිදි ඉගැන්වීම. කියන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකම් සාකච්ඡා වගේ උදාහරණ විදිහට දීලා තියෙනවා. උගන්වන දේ දෛනික ජීවිතයට සම්බන්ධ කර ඉගැන්වීම. පාඩම සැලසුම් කිරීමේදී ධර්ම ශ්‍රේෂ්ඨ කිහිපයකට යෙදවිය හැකි පරිදි යොදා ගැනීම. මම ටිකක් තමයි දීලා තියෙන්නේ. තවත් එකක් අපොච්චක් තියනවාද? මේ ටික හැමීට කියන්නකෝ. හැමීට කියන්නකෝ සර් කියලා. අන්තිම එකක් කියලින්න. ළමයින්ගේ අත්දැකීම් වලට හැකියතාක් සමීප වීම, දන්නා දෙයින් නොදන්නා දෙයට යාම. ඒකට ඒක වරහන් ඇතුළේ මම ආයෙ කියන්නම්. මේ පාසලේ උගන්වන දේ ජීවිතයට ප්‍රයෝජනවත් වීමට ඉගෙනුම් මාරුව තුඩු දෙන්න හැටිද වලට උත්තරේද? ඔව් එහෙම එකක් තමයි තියෙන්නේ මේ උත්තරේ මේ විදිහට මේ ලියපු එක.
සරලව ගත්තොත් ඒක මේ දැන් අපි ඉස්කෝලේ ගුරුවරයෙකු උගන්වපු දේ අපේ ජීවිතේට ග්‍රහණය කරගන්න හැටි නේද මෙතන ලියන්න ඕන. මට මේ ප්‍රශ්නෙට ප්‍රයෝජනවත් වෙන ටික ටිකක් දැන් ගුරුවරයා උගන්වන ඔව් අපිට අපේ දිනදා ජීවිතේට දරුවන්ට ප්‍රයෝජනවත් වෙන මේක හිතලා ලියන ප්‍රශ්නේ ඔය කරුණු උදව් කරගෙන අපිට හිතලා නේද ලියන්න වෙන්නේ මේක. ඔව් ඒ කියන්නේ ඒක පාඩම් කිරීම මානස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උගන්වන දේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන්න. ඔව්. මට තේරෙන්නේ එහෙමයි මේ මම දන්නේ අනිත් අයගේ අදහස් නේද සර්. ඒක කෙලින්ම අහලා තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක වක්‍රාකාරයෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ අදහස් දාන්න පළවෙනි එකත් එහෙමනේ පන්තියේ සිසුන්ගේ අවධානය. ඔව් ඕකෙන් හදලා අපිට ගන්න වෙන්නේ. ඔව් සර් කියපු උත්තර මෙතන ඉගෙනුම් මාරුව කියලා කියන්නේ මොකද්ද කියලා සරල අදහසක් ගත්තොත් හොඳයි නේද? ඉගෙනුම් මාරුව කියන්නේ මොකද්ද කියලා? ඉගෙනුම් මාරුව කියලා මෙතනදී කියන්නේ ජීවිතේ එක අවස්ථාවකදී අපි ලැබපු ඉගෙනීමක් හරි අධ්‍යාපනයක් හරි ආයේ ජීවිතේ කාලය තුල වෙනත් අවස්ථාවකදී යොදා ගැනීම. එතකොට ඒකට හරියන්නයි උත්තරේ ලියන්න ඕනේ. සරල කතාව ඉස්කෝලේ ඉගෙන ගත්ත දේ ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්න එක. එච්චරයි ඉගෙනුම් මාරුව. යොදා ගනි. ඔව්. එතකොට ඒ ප්‍රායෝගික ජීවිතයට ගන්න. ඒ කියන්නේ අර දැන් පළවෙනි එකේ කියනෝනේ උත්තරයක්ම තියෙනවා ලියප එකක් කියවන්න දෙක දන්නේ සර් කියවෙන්නේ මට චුට්ටක් අහගෙන ඉන්න බැරි වුණා. ඔව් මේක අර දැන් එකක් තියෙනවා දැන් අපි ඉගෙන ගත්ත එක විෂයක් තවත් විෂයකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක ඉගෙන ගන්නකොට අර Google ඒ වගේ එකකට තව එකක් සම්බන්ධ කරගන්න ඔය වගේ පුළුවන්. ගන්න. එදත් කතා කරා මම දැන් සර්. පරමාදර්ශී වීම කියලා කියන්නේ දැන් අපි පිරිසිදු වෙලා නම් තමයි දරුවන්ටත් ඒක අපිට කියන්න පුළුවන්. පරමාදර්ශී උදාහරණයක් දීලා තියෙනවා. ඒ උදාහරණෙත් කියනකොට මොකද තියෙන්නේ? පළවෙනි එක ඕක තියෙන පරමාදර්ශී වීමද? එක තියෙන පළවෙනි එක තියෙන්නේ තමා උගන්වන විෂය අනිකුත් විෂයන් අතර සම්බන්ධය ඇති වෙනසේ ඉගෙනීම. ඒ කියන්නේ එක විෂයකින් තව විෂයකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන විදිහට. කියන්නේ තවත් විෂයකට උදව් කරගන්න පුළුවන් වෙනවනේ එතකොට. සර් ඒක ඔය කතා කරන්නේ පන්ති කාමරයේ තුලදී කියන එක නෙවෙයිද? සර් කියන්නේ පේපර් පොතේ තියෙන උත්තරේම නේද? ඒ ප්‍රශ්නෙටමනේ ඔය උත්තරේ හදලා තියෙන්නේ නේ. ඔව් ඒකටම තමයි තියෙන්නේ. ඔව් ඒකෙම ඒක අර අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම රෝලන් සර්ගේ පොතේ තියෙන්නේ. අපි දැන් 6 ශ්‍රේණියේ ගණිත ඉගෙනගත්තු විෂය ගණිතයේදී 7 ශ්‍රේණියේ ඉගෙනුම් සඳහා යොදා ගැනීම ඉගෙනුම් මාරුවක් නෙමෙයි ඉගෙනීමක් කියලා තියෙනවා. නමුත් අපි 6 ශ්‍රේණියේ ඉගෙනගත්ත දැනුම වෙළඳ පොළට ගිහිල්ලා මුදල් ගෙවලා අවශ්‍ය බඩු බාහිර ආදිය ගෙනේම භාවිතා කරනවා නම් ඒක ඉගෙනුම් මාරුවක් කියලා තියෙනවා. ඔව් ඒ කියන්නේ එහෙම තමයි මේ පොතේ තියෙන්නේ. ඔව් හරි. ඔව් එතන වෙන පාඩමකට යොදා ගැනීම ඉගෙනුම් මාරුවක් නෙමෙයි කියලා තියෙනවා. ඔව් ඒ කියන්නේ අපිට ඉතින් ගැළපෙන විදිහට අපි හදාගමු මේක. මේකට ගැළපෙන විදිහට. මේකේ තියෙන දේවල් යොදාගෙන අපි අර එකට අරගෙන හදාගමුද? අර ඒකට අපිට උදාහරණයක් ගන්න පුළුවන් නේ දැන් පහුගිය වෙලාවේ වෙළඳ පොල්ලේ කහ සීමා සහිත වුණා. එතකොට සැපයුම අඩු වෙනකොට මේ ඉල්ලුම වැඩි වුණා. එතකොට මිල ඉහළ ගියා. දැන් අපි ඉකොන් වලට ඉගෙන ගත්ත න්‍යායක් ඔතන අපිට මේ ඇප්ලයි කරන්න ඕනේ. එතකොට අපිට ගොවීන්ට උපදෙස් දෙන්න පුළුවන්. මේ නැති කාලෙට අස්වැන්න ගන්න පුළුවන් දේවල් වගා කරොත් මා වෙළඳ පොලේ මිල බහිනවා කියන එක. දැන් ඒක අපිට ඕකට මේ යොදා ගන්න පුළුවන් උදාහරණයක් මොකක් හරි අරගෙන. ඒක අපේ ජීවිතේට වැදගත් නේ. මෙතන ඉස්කෝලේ උගන්වන දේ කොහොමද අපිට ජීවිතේ ප්‍රයෝජන. දැන් අර මම එක දවසක් අර ඩිස්කෂන් එකේ කිව්වේ අර මේ උසස් පෙළ උගන්වනකොට ඒ දරුවෝ ගැන විවාහය ගැන කතා කරන්න කියලා එහෙම මැඩම් දීලා තිබුණා කියලා. එතකොට එයාලට සාර්ථක ජීවිතයක් කොහොමද ගත කරන්න කියලා එතනින් අපිට මේ දෙන්න පුළුවන්. අනිත් එක මේ තව දෙන්න පුළුවන් මේ දැන් පාසලේ එක මේ පාසලේ මේ get together එකට එකතුව වැඩ කරන එක මේ සාමූහිකත්වයේ ඔන්න ඔය වගේ දේවල් ජීවිතේට ගන්න පුළුවන්. දැන් පාසලෙන් පස්සේ සමාජයට ගියන් පස්සේ සමාජයේ එක එක්කෙනා එක්ක ජීවත් වෙන්න බැරුව රණ්ඩු කර ගන්නවා නම් එක එක ප්‍රශ්න ඇති කර ගන්නවා නම් ඒක වැඩක් නැහැ. ඒකට ඒක පාසලේ ඒ උගන්නපු දේ තුලින් ඒ චර්යාත්මක වෙනස තුලින් ඒක සමාජයට අපිට යොදා ගන්න පුළුවන්. ඒ වාගේ අපි නිකන් එහෙම නේද මේක ලියන්න වෙන්නේ. ඔව් සර්ගේ අදහසත් හරි නේද?
දැන් සමහර විෂයන් අපිට තනිකරම මේ ප්‍රායෝගික දේවල් පාසලේ උගන්වනවා. ඉතින් අපි ඒවා ගෙදර ඇවිල්ලා ඇප්ලයි කරොත් ඒක අපි ජීවිතේට යොදාගත්තොත් අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. සමහර වෙළඳ ව්‍යාපාරිකයෝ ඉහළම තැනට යන්න හේතුව පාසලෙන් ලැබුණු මුල් අධ්‍යාපනය තුල එයාලා මේක ජීවිතේට යොදාගත්ත හින්දා. එයාලා ඒකෙන් ලාභ මේ රටට මොකක් හරි මේ නිෂ්පාදනයක් එළියට දාලා ලාභයක් උපයලා මේ සම්වර්ධනයට ඒක දායක වෙනවා. ඉතින් ඔය විදිහට චුට්ටක් හිතලා තමයි ඒක ලියන්න වෙන්නේ මට තේරෙන විදිහට. අර සර්ලා කියන කරුණු අරගෙන ඇතුළට ඔබලා තමයි ලියන්න වෙන්නේ. දැන් පරමාදර්ශී වීම කියන එක අපිට අපිට ගමක ගෙදරක පිරිසිදු විදිහට ජීවත් වෙන දේ කියලා දෙනවා පාසලේ. සමහරවිට පරිසර පාඩමේ වෙන්න තියෙන්නේ. ඒකට ගොඩක් ප්‍රයෝජනයි කියන ඒවා මට නම් හිතෙන්නේ. ඕනේ අපිට මේ ඒ ඔක්කොම කරුණු දාලා උත්තරයක් හදාගත්තා නම් සර් කිව්වේවත් දාලා ඒක සර් අපිට පොඩ්ඩක් එකින් එකට පැහැදිලි කරලා නිකන් උත්තරයක් හදාගමු කරුණුත් එක්ක. ඒක ගැළපෙන විදිහට ගණිතය අපිට ඒක තමයි සර් 6 ඉඳලා 11ට ගණිත සංකල්ප කියලා දෙනවා. නමුත් අපි එදිනෙදා ජීවත් වෙනකොට කඩේට ගිහිල්ලා බඩු ගන්නකොට ඉතුරු සල්ලි දෙන්න. එහෙම නැත්නම් මොකක් හරි සමසේ පුද්ගලයින් අතර ජීවත් වෙනකොට බෙදලා දෙන්න. ඒ බෙදීම කියන සංකල්පය අපි ඒවා යොදා ගන්නවා. ඒකට අපි ඒක අනිවාර්යයෙන්ම පාසලේ ඒ සාමේ එකතු කිරීම අඩු කිරීම බෙදීම කියන දේවල් අපේ ජීවිතේ ඉගෙනුම් මාරුව විදිහට මේ ජීවිතේට අරගෙන අපි ඒක ඇප්ලයි කරනවා අපේ ජීවිතේට. ඉතින් ඒවා අපිට ගන්න පුළුවන් එතන. සර්ගේ අර මේ පොතේ පළවෙනි කරුණ කියන්නකෝ ඒකට අපි කරුණ හදමු. ඔතන තියෙන්නේ උත්තරේ. ඔව්. සර්ගේ හරි එතන ඉගෙනුම් මාරුව කියන්නේ ඒක. එතකොට අපෙන් අහන්නේ ඉගෙනුම් මාරුවට තුඩු දෙන්න පරිදි ඉගැන්වීම. මේක ප්‍රායෝගික ජීවිතයේ දරුවට යොදා කොහොමද කියන එක අපි උගන්වන්නේ කොහොමද කියන එක නේද එතන අහන්නේ. උගන්වන දේ ජීවිතයට ප්‍රයෝජනවත් වන පාසලේදී ජීවිතේ ප්‍රයෝජන වීම සඳහා ඉගෙනුම් මාරුවට තුඩු දෙන පරිදි ඉගැන්වීම. ඉගෙනුම් ක්‍රියාවලිය බලපාන ඒකද ඒක තුඩු දෙන පරිදි ඉගැන්වීම. මේ ගුරුවරයාගේ පැත්තෙන් අහන්නේ නේ. ඔව්. ඒක ළමයා ක්‍රියා කරන විදිය නෙමෙයි. අපි කොහොමද ඒ ක්‍රියා කරන්න උගන්වන්නේ? අපි කොහොමද කරන්නේ කියන එකයි අහන්නේ. මතු බැක්කෙන ඉගෙනුම් සාධක පන්ති කාමර ඉගෙනුම් ක්‍රියාවලියට බලපාන ආකාරය පාසලේ උගන්වන දේ ජීවිතේ ප්‍රයෝජනවත් වීමට ඉගෙනුම් මාරුවට තුඩු දෙන පරිදි ඉගන්වන. ගුරුවරයා කොහොමද ළමයාට අද උගන්වපු එක ඉදිරියට නැවත ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට උගන්වන්නේ කියන එක ඉගෙනුම් ක්‍රියාවලිය ඇසුරෙන් පෙන්වලා දෙන්න කියලා කියනවා. ඔව්. එතකොට මම කියන්නද එතකොට සම්මත කරගන්න පුළුවන්. ඔව් සර් පොඩක් කරුණු ටික එක එකට පොඩක් කියන්නකෝ හිමීට. ඔව්. පළවෙනි එක තමා උගන්වන විෂය අනිකුත් විෂයන් අතර සම්බන්ධයක් ඇති වෙනසේ ඉගෙනීම. දෙවෙනි එක යමක් පරමාදර්ශී ලෙස ඉගෙනීම. උදාහරණ විදිහට පිරිසිදුකම කියන එක දීලා තියෙනවා. ඊළඟ එක යම් විෂය කරුණු හෝ මූලධර්ම හැකිතරම් සාමාන්‍යකරණය කර ඉගෙනීම. යම් විෂය කරුණු හෝ මූලධර්ම හැකිතරම් සාමාන්‍යකරණය කර ඉගෙනීම. ඊළඟට යම් විෂය කරුණක් ඉගෙනීමේදී එය අනාගතයේ යොදාගත හැකි අවස්ථා පෙන්වා දීම. ඊළඟට උගන්වන ලද විෂය කරුණු නොයෙක් අවස්ථාවල භාවිතා කිරීම.
මොකක්ද සර් උගන්වන ලද විෂය කරුණු? ඊළඟට නොයෙක් අවස්ථාවල භාවිතා කිරීම. හරි සර්. ඊළඟට අනාවරණ ක්‍රමයෙන් ඉගෙනීම. හරි. ඊළඟට සිසුන්ගේ අවධානයට ලක්වන පරිදි ඉගැන්වීම. උදාහරණ විදිහට කණ්ඩායම් ක්‍රියාකාරකම් සාකච්ඡා වගේ දේවල් දාලා තියෙනවා. සිසුන්ගේ අවධානයට ලක්වන පරිදි ඉගැන්වීම. ඊළඟ එක උගන්වන දේ දෛනික ජීවිතයට සම්බන්ධ කර ඉගැන්වීම. උගන්වන දේ දෛනික ජීවිතයට සම්බන්ධ කර ඉගැන්වීම. හරි. ඊළඟට පාඩම සැලසුම් කිරීමේදී දැනුම ශ්‍රේෂ්ඨ කිහිපයකට යෙදවිය හැකි පරිදි යොදා ගැනීම. පාඩම සැලසුම් කිරීමේදී දැනුම ශ්‍රේෂ්ඨ කිහිපයකට යෙදවිය හැකි පරිදි යොදා ගැනීම. තව එකක් තියෙනවා. ළමයින්ගේ අත්දැකීම් වලට හැකියතාක් සමීප වීම. වරහන් ඇතුළේ තියෙනවා දන්නා දෙයින් නොදන්නා දෙයට යාම. ළමයින්ගේ අත්දැකීම් වලට හැකියතාක් සමීප වීම. දන්නා දෙයින් නොදන්නා දෙයට යාම. සර් පළවෙනි එක චුට්ටක් ආයේ කියනවද? තමා උගන්වන විෂය තමා උගන්වන විෂය අනෙකුත් විෂයන් අතර සම්බන්ධයක් ඇති වෙනසේ ඉගැන්වීම. සර් 10ද තියෙන කරුණු. ඒකේ කරුණු 10 උත්තරේ ලියලා තියෙනවා. හරි සර් අහන්නකෝ දැන් අපි මමත් ලියාගත්තා. ගොඩක් දෙනෙක් ලියා ගන්න නැති සර් කරුණු ටික ගොඩක් ගෲප් එකට දානවද ප්‍රශ්නාංකෙත් එක්ක? එතකොට සෝකටම මේ මිස් ඔතෙන්ට මට හිතෙන විදියට චුට්ටක් කිව්වොතින් අර දැන් මේ දැනට උගන්වන පාසලේදී ශාස්ත්‍රීය නැත්නම් න්‍යායාත්මක කරුණු උගන්වනවට වඩා ප්‍රායෝගික අංශයට නැඹුරු වෙන විදියට ඒ නව තාක්ෂණය නව උපකරණ භාවිතේ දැන් කොච්චර ගෑන් ළමයි වුණත් ඉන්නවනේ මිස් මේ පොත්පත්වල වැඩ විතරයි ගෙදර උයන්න පියන්න මොකුත් වැඩක් කරගන්න බැරි අනේ ඒවා ගැන ළමයිට උගන්වන්න ඕන කියලා මට හිතෙන විදියට ඔතෙන්ට ලියන්න ඕන කියලා මට හිතුනේ. ඊළඟට මේ තාර්කිකව චින්තනය කරන්න ඕන විදියට ජීවත් වෙන්නේ කොහොමද කියලා ළමයින්ට ඉගැන්වීම සිදු කිරීම ඒකත් ඔතෙන්ට ඕන කියලා ඊළඟට අර දැන් ගොඩක් වෙලාවට අපි අර මේ තරඟකාරීත්වයත් එක්ක ළමයින්ට තනියෙන් ඉගෙන ගන්න ඔයාලා තනියෙන් වැඩ කරගන්න එහෙමනේ අපි උගන්වන්නේ ඉගෙන ගන්න දේවල්. එතකොට තනි ඉගෙනුමක් ලැබෙනවට වැඩිය සාමූහිකව සමාජීයව කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා හිතලා බලලා ඉගැන්වීමට ඒක සැලසුම් කරන්න ඕන කියලා එන්නේ ඒවා මට හිතුනේ ලියන්න ඕන කියලා. ඔය මිස් කියපු ටිකත් හරිනේ දැක්කම ළමයිට ඇත්තටම ප්‍රායෝගික දේවල් අපි කියන්නේ දෙන්න එපා අර ගෙදර උයන පිහින වැඩ ගැන ඔය ඒ ටිකත් අපිට ගලපලා ලියා ගන්න පුළුවන් නේද? ඔව්. ඔතෙන්ටම ඒ ටික කැමති තව ඒවා ඉතින් දාන්න පුළුවන්. පුළුවන්. ඕන තරම් දාන්න පුළුවන් මම හිතන්නේ. excuse me miss රෝලන්ඩ් සර්ගේ පොතේත් ඕකට තියෙනවා කරුණු කීපයක් විස්තර කරලා කියලා. ඔය අර සර් කිව්ව ටිකම තමයි පොඩ්ඩක් ඊට වඩා විස්තර කරලා තියෙනවා. අපිට දැන් එතන ලකුණු 4 ප්‍රශ්නයක් නේද මිස් අපිට ගොඩාක් ලොකු විස්තරයක් ලියන්න බැරුවේ. අර කරුණු ටික ප්‍රධාන වශයෙන් ලියාගත්තොත් මම හිතන්නේ ප්‍රමාණවත් වෙයිද අපිට? ඇති වෙයිද? ඇති වෙයි නේද? පොතේ පිටු කියන්නකො මිස් එතකොට රෝලන් පොතේ වෙන එකක් චුට්ටක් කෙටියෙන් කියවන්නකො ටික. ඔව් කියවන්නකො ටික. රෝලන් පොතක් කෙටියෙන් නිකන් ඔයා කියවලා තියෙනවද? සාරාංශ කියන්නේ. ඔව් සර් අර සර් කිව්ව ටිකම ඊට වඩා මේ පොඩක් විස්තර කරලා තියෙන්නේ ටික. ඒ පොතේ තියෙන්නේ ඉගෙනුම් මාරුවට තුඩු දෙන පරිදි ඉගැන්වීම කියලා කෙලින්ම දීලා තියෙනවා සර්. එතකොට කරුණු 20ක් දීලා තියෙනවා. ඒක අපි ෆොටෝ එකක් දාන්න ඔය මේ ෆොටෝ එකක් ගෲප් එකට දාන්න මිස් නේද මොකටද? ෆොටෝ එකක් ගෲප් එකට දාන්න.
කෙලිම තියෙනවා නම් ඒක දාන්නනේ අපි පොඩ්ඩක් කෙටි කරලා හදාගමු. හදාගමු. මොකද මම නම් තාම කියවලා නැහැ. අද තමයි මේ ගත්තේ අතට පොත. ඔව් අපිට ෆොටෝස් ටිකක් දාන්නට ඔව් අපිට මේ හින්දා පොත අරගත්තා. ඔව් අද හරි ගත්තනේ. ඒකේ ඕනනම් අපිට මෙතන කියවෙලා නැති ලක්ෂණ ටික තියෙනවා නම් ටීචර්ලා කියවලා තියෙනවා නම් ටට්ටක් ගාලා බලා ගමු ඒක. ඒක වැදගත්. ඒක සර් මේ එකක් තියෙනවා ඒකේ 10 වෙනි කරුණ. ඔව්. උගන්වන දේ දෛනික ජීවිතයට සම්බන්ධ කළ හැකිය. මේකේ තව එකක් තියෙනවා උගන්වන දේ දෛනික ජීවිතයට දෛනික ජීවිතයට සම්බන්ධ කර ඉගැන්විය හැකිය. ඒ කරුණ කියවුණා නේද? ඒ කරුණ කියවුණා. එකක් තියෙනවා 8 වෙනි කරුණට. ඔව් තව එකක් තියෙනවා කටපාඩම් කිරීම හා තත්ත්වවද ක්‍රමය වැනි ඉගෙනීම් ක්‍රමවලින් සාර්ථක ඉගෙනුම් මාරුවක් සිදු නොවන නිසා එවැනි ගතානුගතික ක්‍රමවලින් බැහැරව වෙනත් ප්‍රබෝධවත් හා සක්‍රීය ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීම කියලා එකක් තියෙනවා 14 වෙනි එකේ. ඔව් ඒක කියවුන්නේ නැහැ මට මතක විදිහට. කටපාඩම් කිරීම වගේ තව එක ගතානුගතික තව එකක් තියෙන පීඩණයෙන් ඔව් එකක් තියෙනවා තමයි. තව එකක් තියෙන පීඩණයෙන් හෝ බල කිරීමෙන් තොරව හැකිතාක් දුරට රසවත් පරිදි සිසුන්ගේ රුචිකත්වයට තුඩු දෙන පරිදි ඉගැන්වීම. පීඩණයෙන් හෝ බල කිරීමෙන් තොරව හැකිතාක් දුරට රසවත් කියලා තියෙනවා. ඔව්. ඒ මොකටද මේ ටීචර්ස් ඒ පිටුව අපිට පොඩ්ඩක් ගෲප් එකට කවුරු හරි දාන්නද මේ කියවගත්තොත් හොඳයි. කියවගත්තා නම් හොඳයිනේ. ගොඩක් විස්තර පොඩ තියෙනනේ මාතෘකාවත් එක්කමනේ තියෙන්නේ. ඔව්. අපිට එහෙනම් ඒක ටීචර් පොඩ්ඩක් දාන්න ගෲප් එකට. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න බලමුද? ඒක ලොකු නම්බර 6 අධ්‍යාපන මනෝවිද්‍යාවේ පෞරුෂය පිළිබඳ රෝලන් පොතේ පිටුව කීයද? පිටුව 359 360 361 ඔය පිටු ටිකේ. හෙලෝ හරි. අපිට ඊළඟ ප්‍රශ්නෙට තියෙන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ පෞරුෂය පිළිබඳ සංකල්පය ඇසුරින් මතු දැක්වෙන කරුණු පෙන්වා දෙන්න. එතකොට කරුණු ප්‍රශ්න 3ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ පෞරුෂය යන නිර්වචනය කර ඔබ දන්නා පෞරුෂ න්‍යායන් දෙකක් ඇසුරින් පෞරුෂ සංවර්ධනය වන ආකාරය පෙන්වා දෙන්න. 2 පෞරුෂ සංවර්ධනය කෙරේ බලපාන සාධක 4ක් පැහැදිලි කරන්න. 3 පෞරුෂ සංවර්ධන සංකල්පයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයෙකුට ප්‍රයෝජනවත් වන ආකාරය ලැයිස්තුගත කරන්න. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ බැලුවොත් පළවෙනිම තියෙන්නේ පෞරුෂය යන නිර්වචනය කර ඔබ දන්නා පෞරුෂ න්‍යායන් දෙකක් ඇසුරින් පෞරුෂ සංවර්ධනය වන ආකාරය පෙන්වා දෙන්න. කාට හරි එක කවුරු හරි හදාගත්ත උත්තරයක් තියෙනවද? ඒකේ පෞරුෂය කියන්නේ මොකක්ද කියලා තමයි මුලින්ම හඳුන්වලා දෙන්න ඕනේ නේද? කොහොමද කාට හරි අදහසක් තියෙනවද පෞරුෂය කියන එක නිර්වචනය කරන්න? මගේ ළඟ විස්තරයක් තියෙනවා මම නිකන් කියවන්නම්. කියන්නකෝ සර්. පෞරුෂය කියන්නේ කිසියම් සමාජයක මොකක් හරි අවස්ථාවකට අනුව හැඩගැසෙන්න මිනිහාට තියෙන ශක්තිය කෙටියෙන්ම කියනවනම් මොකක් හරි සමාජයක ඒ කියන්නේ අපේ තියෙන ගැටනේ පෞරුෂය කියන්නේ මොකක් හරි සමාජයක අවස්ථාවකට ගැලපෙන විදිහට හැඩගැහෙන්න තියෙන ශක්තිය මේකට ශරීරය හා මනස බලපානවා කියලා මේ සිරිල් බර්ඩ් කියන මේ විද්‍යාඥයා මේක අනාවරණය කරගෙන තියෙන්නේ ඒ විදිහටමයි. ඒකේට ටිකක් එකතු කරොත් අර සර් කිව්වා වගේ පෞරුෂය කියන්නේ පුද්ගලයාගේ බාහිර ලක්ෂණ, බාහිර ශාරීරික ලක්ෂණ. ඒ කියන්නේ පුද්ගලයා ඇවිදින හරිනේ. සර් මේ ඒකේ සර් කිව්වා වගේ එකට අර කරුණු ටිකක් එකතු කරොත් එහෙනම් ඒකේ තියෙනවා පෞරුෂය යන පුද්ගලයාගේ බාහිර ලක්ෂණ. ඒ කියන්නේ පුද්ගලයා ඇවිදින, කතා කරන, අඳින, පළඳින ආකාරය සහ සමාජ කණ්ඩායමක් තුළ හැසිරෙන ආකාරය වැනි ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් නිශ්චය කෙරෙතත් මනෝවිද්‍යාවේදී පෞරුෂය යන්න ඊට වඩා පුළුල් හා ගැඹුරු අර්ථකථනයක් දෙයි කියලා.
ඒ කියන්නේ අර සර් කිව්ව ටිකත් එක්ක මේ අර ගැඹුරු අර්ථකථනයක් දෙනවා කියලා තමයි මනෝවිද්‍යාවේ. අපි මේකට වැඩි ලකුණක් ගන්නකොට මෙහෙමයි ලියන්න ඕන. පෞරුෂය සම්බන්ධව කවුරු හරි දාර්ශනිකව ඉදිරිපත් කරපු මතයක් දෙකක් ලියලා තමන්ගේ මතය ඊට යටින් ලියන්න ඕන. එතකොට තමයි ෆුල් මාක්ස් හම්බෙන්නේ. ඒක තමයි ක්‍රමය. ඒ කියන්නේ දැන් මොකක් හරි කවුරු හරි අහවලා මෙන්න මේ මෙහෙම පෞරුෂය කියලා තියෙනවා. නමුත් පෞරුෂය කියන්නේ මේ සමහර වෙලාවට උපතේ සිට මරණය දක්වා පුද්ගලයා හසුරවන බලවේගය තමයි පෞරුෂය කියන්නේ. ඒක මගේ අදහස කියලා ලිව්වොත් ඒකට හොඳ ලකුණක් හම්බ වෙනවා. එතකොට මේ සිරිල් බර්ඩ් කියප එක අපිට ලියන්න පුළුවන්. එයා කියලා තියෙන අර පෞරුෂය කියලා කියන්නේ කිසියම් සමාජමය අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පුද්ගලයා ප්‍රදර්ශනය කරන කායික හා මානසික ක්‍රියාවලියක ඒකාබද්ධ සංවිධානයක් ලෙස දක්වයි. සිරිල් බර්ඩ් තමයි කියන්නේ. ඒ වගේ එකක් දාන්න වෙයි නේද? හොඳයි සර්. එහෙම උත්තරයක් තියෙනවා මේකේ මේ පුද්ගලයෙකු සමාජයේ අන් අය අතර මතුවී පෙනෙන ප්‍රමාණය කියලා තියෙනවා. ඊළඟට එනම් ඔහුගේ හැකියාවන්, චිත්ත වේග, හැඟීම්, සමාජ ගති පැවැත්ම, රුචි අරුචිකම්, ආකල්ප වල එකතුවකි. ඔහොම තමයි තියෙන්නේ. ඊට පස්සේ න්‍යායන් විදිහට මනෝවිශ්ලේෂණවාදී න්‍යායේ තියෙනවා අර ඉන්ඩිගෝ, සුපර්යිගෝ අර පෞරුෂය සම්බන්ධ කොටස් තුන ටික විස්තර කරලා. ඊට පස්සේ තව එකක් තියෙනවා අර ගති ලක්ෂණ න්‍යාය කියලා එකක් තිබ්බේ. අස්ති රූපී, පේශි රූපී, අන්තෝරූපී නේද? අන්නේ තුන ගැන විස්තර කරලා තියෙනවා කරුණුත් එක්ක. ඒකට එතකොට අපිට කොයි වගේද අපිට ඒක මේ ගලප ගන්න වෙන්නේ? පෞරුෂය කියන එක හඳුන්වලා කොහොමද? එලා මේ නිකන් දෙකක් එක්ක විස්තර කරා මෙතන මිස් අර විදියට අර න්‍යායන් දෙකක් ඇසුරින් පෞරුෂ සංවර්ධනය වන ආකාරය පෙන්වා දෙන්න කියලා තියෙන්නේ නේද? ඔව්. එතකොට න්‍යායත් විස්තර කරලා ඒක කොහොමද සම්බන්ධ ඇප්ලිකේෂන් අහන්නේ? ඔව් අපි මේ න්‍යායක් බලමුද? න්‍යායන් දෙකක් අරගෙන අපි අර චර්යාවාදී න්‍යාය එයා පැව් මොකද්ද මෙයාලා චර්යාවාදී වොට්සන් සහ මේ පැවෝල්වු නේද? ස්කිනර්ස්ලා ඉදිරිපත් කරේ කියන්නේ ඔව් පැව්ලෝ නේද? පැව්ලෝ ඉවාන් පැව්ලෝ. එතකොට මෙයාලා කිව්වේ ඉගෙනීම මගින් පුතේ දියුණු වෙනවා කියලා. එතකොට දරුවට පාසලේ අධ්‍යාපනය දෙන්න එයාගේ තියෙන පෞරුෂ ගුණාංග පිරිහෙනවා. එයාට ගිහිල්ලා අර සර් කියපු ටික එතෙන්ට ඇඩ් කරගන්න පුළුවන් අපිට. එයාගේ එතකොට චිත්ත වේග දියුණු වෙනවා. ඒත් එක්කම එයාගේ හොඳ ගති ලක්ෂණ ඉහළට එනවා. හැඟීම් දැනෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට රුචි අරුචිකම් සමාජයට ගැළපෙන නොගැළපෙන දේවල් එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා සහ එයා ආකල්ප වලින් පෝෂණය වෙනවා. ඉතින් ඒකින්ද මෙයාලා කියන මේ න්‍යාය අපිට මේ වැදගත් වෙනවා කියලා ඒක න්‍යායක් චර්යාවාදී න්‍යායට අනුව කියන්න පුළුවන්. චර්යාවාදී කියන්නේ මිනිහාගේ හැසිරීම සම්බන්ධව කතා කරන එකනේ මෙයාලා කියන්නේ. එතකොට හැසිරීම පාසලේ තියෙන අධ්‍යාපනයෙන් හැසිරීම වෙනස් වෙනවා. හොඳ පැත්තට යනවා. එතකොට යහපත් පෞරුෂයක් ඇති මිනිහෙක් බවට පත් වෙනවා. එතකොට ඒක චර්යාවාදී න්‍යායෙන් එහෙම ලියන්න පුළුවන්. තව මොකක් හරි න්‍යායකින් තව එකක් පැහැදිලි කරගන්න ඕන. පෞරුෂය සංවර්ධනය වෙන්නේ හැටි අහන්නේ. මේකේ සර් පෞරුෂ වර්ධන න්‍යායන් කියලා රෝලන් සර්ගේ පොතේ දීලා තියෙනවා. ඒකේ නම් තියෙන්නේ මෙතන හතරක් තියෙනවා සර්. හෙලෝ. ඔව් කියන්නකෝ. ගති ලක්ෂණ පිළිබඳ න්‍යාය, මනෝලි විශ්ලේෂණවාදී න්‍යාය, සමාජ ඉගෙනුම් න්‍යාය, මානවවාදී න්‍යාය. ඒ හතර තමයි දීලා තියෙන්නේ. මෙතන දීලා තියෙනවා පෞරුෂ වර්ධන න්‍යායන් කියලා. කෙලින්ම. ඒක සංවර්ධනය වෙන ආකාරය ගැන දීලා නැද්ද මිස්? නෑ එහෙම නම් නැහැ මෙතන. දැන් එතකොට මේකට මේ න්‍යායන් වලට අදාළව අපි ඒක තියනවා. ගති ලක්ෂණ එකයි මනෝවිශ්ලේෂණවාදී එකයි සමාජ ඉගෙනුම් න්‍යායයි මානවවාදී න්‍යායයි සමාජ ඉගෙනුම් එකයි මනෝ විශ්ලේෂණවාදී එකයි ගති ලක්ෂණ. ඔය හතර තමයි දීලා තියෙන්නේ. මේකේ තියෙනවා මනෝ විශ්ලේෂණවාදී න්‍යායට අනුව
මේ ඊගෝ සුපර් ඊගෝ 3 ආකාරයනේ. එතකොට ඉද්ද අනුව තියෙනවා අවුරුදු 1 දක්වා මනසේ පෞරුෂයේ ප්‍රාථමික කොටස් මේයට අයිති වෙනවා. කුසගින්න පිපාසය වැනි අවශ්‍යතා ඉටු කරගන්න උත්සාහ කරනවා. ආශාවන් ආවේගශීලී සදාචාරාත්මක ඒ වගේ ආකල්ප නැහැනේ. ඒ වයස් කණ්ඩෙට එහෙම තමයි සංවර්ධනය වෙන විදිහදී ඊළඟට ඊගෝ තියෙනවා. මූලික ජීව විද්‍යාත්මක ආවේගයන් ඉටු කර ගැනීමේදී කිසියම් පාලනයක් අවශ්‍ය බව තේරුම් ගන්නවා. හොඳ නරක පෙන්වා දෙයි. හරි වැරදි සිරිත් විරිත් සදාචාරයට අනුව පාලනය කරනවා. සුපර් ඊගෝට අනුව එයා අවුරුදු 3ත් 5ත් අතරනේ. දෙමාපියන් හා සමාජය විසින් පුරුදු කරගත් සමාජ අගයන් හා සාර ධර්ම අයිති වෙනවා ඒව දිනු කරගෙන යනවා කියන එක. ඒ වෙන මනෝ විශ්ලේෂණවාදී න්‍යාය නේද මිස් කිව්වේ? ඔව් ඒකට අනුව මේ පෞරුෂ සංවර්ධනය. ඒ කොටසත් චුට්ටක් දානවද? මනෝ විශ්ලේෂණවාදී ඒ කියන්නේ 6 1 කියලා ඔව් ෆොටෝ එකක් ගහලා දාන්න ගෲප් එකට. ඒකේ මේ අනිත් තව න්‍යායක් පොඩ්ඩක් බලමු. 2යිනේ තියෙන්නේ. අනිත් එක අපි පක්කරේ ප්‍රජානනවාදී න්‍යාය හරි කාලංග හරි තියෙනවනම් මිස් ඕකට අපිට මේ සමුද්‍රම් ටිකක් තියෙනවනේ. ඔව්පම් නෝට් එකක් තියෙනවද? ගෲප් එකට ඔව් ඒ මැඩම් නම් මේ විස්තර කරලා තියෙන්නේ සංවර්ධන න්‍යායන් 4 ගැන නිකන් විස්තර කරලා තියෙනවා. ඔව් 4ක් නෙමෙයි මැඩම් 5ක් දීලා තියෙනවා. සති ලක්ෂණ. ඔව් 5ක් දීලා තියෙනවා. සති ලක්ෂණ මනෝවිශ්ලේෂණවාදී සමාජය ගෙනුම් මානවවාදී චර්යාවාදී. කාල් රෝජර්ස් ඒබ්‍රහම් මාස්ලෝ පෙන්ලා දුන්නේ. ඒ ඒබ්‍රහම් මාස්ලෝ සර් පෙන්ලා දුන්නේ අවශ්‍යතා න්‍යාය නේද? චර්යාවාදී නෑ පෞරුෂ සංවර්ධනය. පෞරුෂ සංවර්ධන මානවවාදී න්‍යාය තමයි යාලා පෙන්වලා දෙන්නේ. අර මිනිසාගේ මානව ගුණාංග යටතේ මිනිහෙක් තව මිනිහෙකුට ආදරය කරන්න ඕන. එතකොට මේ රොජර්ස් කිව්වනේ ආදරේ වැදගත්කම එතන පෙන්වලා දීලා තියෙනවනේ. ඒකින්ද එයාලා අනිවාර්යෙන් ඉදිරිපත් කරේ මානවවාදී න්‍යාය. ඉතින් තව මොකක් හරි එකක් ගන්න ඕන. එහෙම නැත්නම් සමාජ ඉගෙනුම් න්‍යාය. එතකොට මේක ඇල්බර්ට් අර බන්දුරා කියන කෙනා 1986 තමයි මේක පෞරුෂ සංවර්ධනය වෙනවා ඉගෙනුමින් කියලා කිව්වේ. එතකොට ඒකට කරුණු 4ක් වැදගත් වෙනවා. ආකෘතිය, නිරීක්ෂණය, අනුකරණය හා හැසිරීම. සාමාන්‍යයෙන් ළමයාගේ පෞරුෂය සමාජයෙන් තමයි ඉගෙන ගන්න. ඒ සඳහා ළමයාගේ දෙමව්පියෝ, ගුරුවරු භූමිකා අනුකරණය කිරීම මගින් පෞරුෂය සකස් කරගන්නවා දරුවා. එතකොට සැර බව, කතා කරන රටාව, ඇඳුම් පැළඳුම්, අදින රටාව, ගමන් විලාසය මේවා සේරම අනුගමනය කරලා මේ අනුකරණය කරලා තමයි දරුවා පුරුදු වෙන්නේ. එතකොට දරුවෙකුට ඉගෙන ගන්න නම් ආකෘතියක් තියෙන්න ඕන. ඒක ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. අර සත්‍ය කුම්භ ජාතකේ වැරදි තැනකට වැටුණොත් ධන පැත්තට ආවොත් එහෙමයි, වැරදි පැත්තට ගියොත් එහෙමයි. එතකොට අර උදාහරණයක් කියන්න පුළුවන් ඒකට සමාජ ඉගෙනුම ලබනකොට අපි පරිස්සම් වෙන්න ඕන. පුංචි ළමයි ගහ ගන්නවා. හැබැයි ලොකු අය මේ පොඩි ළමයි ලොකු දරුවොත් එක්ක තියන්න එපා කියලා කියනවා. ලොකු කෙනෙක් ළඟ තවත් ලොකු කෙනෙක් තියෙනවා මිසක් පොඩි කෙනෙක් තිබ්බොත් එයා ලොකු කෙනාගේ පෞරුෂයට අනිවාර්යෙන්ම බලපානවා කියලා මෙයාලා කියලා තියෙනවා. මේක තමයි ඉතින් අර සමාජ ඉගෙනුම් න්‍යාය. සමාජයෙන් යමක් ඉගෙනගෙන දරුවා අනුකරණය කර සමාජගත වෙනවා කියන එක තමයි මෙයාලා කියන්නේ. ලොකුවරෙන් ගස් තියෙන දරුවෙක් ළඟ අලිබබෙක් වගේ කෙනෙක් ළඟ මේ පොඩි දරුවෙක් තිබ්බහම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒකෙන් මේ අර පොඩි කෙනා තිබ්බහම එයා අර ලොකු කෙනාගේ පෞරුෂයට බයයිනේ හැමතිස්සෙම ගැල්ල නිකන් ගුලි වෙලා මේ අර බය වෙලා නිකන් අර වෙලිලා ඉන්න තමයි පොඩි එකා බලන්නේ. ඒ හින්දා එහෙම තියන්න එපා කියනවා. ලොකු කෙනෙක් ළඟ ලොකු කෙනෙක් තියන්න. පොඩි කෙනෙක් ළඟ පොඩි කෙනෙක් තියන්න. පන්ති කාමරේ දරුවෝ වාඩි කරනකොටත් අපිට ඒක තියෙනවනේ. ලොකු ළමෙක් ළඟ චූටි එකෙක් තියන්නේ නැහනේ අපි. ඉතින් ඒවා තමයි මෙයාලා කියලා තියෙන්නේ මේ සමාජ ඉගෙනුම් න්‍යායයෙන්.
ඒක ටීචර්ස් කොහොමද ලියාගන්න පුළුවන් නේද න්‍යායේ මේ පෞරුෂ සංවර්ධන වෙන ආකාරය උදාහරණ ටිකකුත් එක්ක අර සර් කිව්ව උදාහරණයක් දාලා මම හිතන්නේ ඒක ගැටලුවක් නැති වෙයි නේද? ඊළඟ එකේ තියෙන පෞරුෂ සංවර්ධනය කෙරේ බලපාන සාධක 4ක්. පෞරුෂ සංවර්ධනය කෙරෙහි බලපාන සාධක 4ක්. සාධක තියෙනවානේ කවුරු හරි පොඩ්ඩක් සාධක ටික කියනවාද? ඒකට මිස් මේ ජීව විද්‍යාව සාධක 6ක් ගැන කියලා තියෙනවා මේ නෝට් එකේ මිස්. ජීව විද්‍යාත්මක බලපෑම් ජීව විද්‍යාත්මක බලපෑම් පවුල හා සමවයස් කණ්ඩායම් පාසල හා සමාජය ආගම සංස්කෘතිය පුද්ගල අත්දැකීම්. ආය පොඩ්ඩක් සමාජය නෝට් එක නේ පොඩ්ඩක් කියන්න. ජීව මිස් ලියා ගන්න. ජීව විද්‍යාත්මක බලපෑම පවුල හා සමාජය සමවයස් කණ්ඩායම් පාසල හා සමාජය 4 වෙනි එක. හරි. ආගම හා සංස්කෘතිය 6 පුද්ගල අත්දැකීම්. ඔය 6න් 4ක් තමයි මිස් ලියන්නේ. අපිට එතකොට මේ ඒක ඒ කියන්නේ වචනයෙන්ම ගන්න පුළුවන් පොඩි ඕනනම් එක වාක්‍යයකින් දෙකකින් වගේ විස්තර කරලා 4ක් ලිව්වනම් ඇති වෙයි නේද? හැබැයි පැහැදිලි කරන්න පෞරුෂයෙන් 4ක් පැහැදිලි කරන්න කියලා තමයි තියෙන්නේ. කරුණු 4 ලිව්වොත් මදි වෙයි නේද? පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙයි. මම එකක් විතර කියන්නම්. ඒකේ මිස් මේ ජීව විද්‍යාත්මක ජීව විද්‍යාත්මක බලපෑම් වලට මේ පරම්පරාවෙන් අපිට ලැබෙන ඥානමය මගින් ලැබෙන හදරුව ශාරීරික ඔව් කියන්නේ මිස් අපිට ඇහෙන්නේ නැහැ හරියට. ඒක කියන්නකෝ. ඇහෙන්නේ නැහැ. පුද්ගල අත්දැකීම් ගත්තොත් ඒක අපි දැන් පොඩි කාලේ ඉඳලා මේ අත්දැකීම් ලබනවා ධන හෝ ඍණ හොඳ හෝ නරක. මේක පෞරුෂ සංවර්ධනයට බලපානවා. එතකොට පොඩි කාලේ ධන ගති ලක්ෂණ ලැබුවොත් සමබර පෞරුෂයක් ඇති වෙනවා. ඍණ ගති ලක්ෂණ ලැබුණොත් සමාජ විරෝධී පෞරුෂයක් ඇති වෙනවා. උදාහරණයක් තමයි ඔය අපේ අර ප්‍රභාකරම් එතකොට එයා ඍණ ගති ලක්ෂණ තමයි තිබුණේ. එතකොට එයා සමාජ විරෝධී පෞරුෂයක් තමයි ගොඩනැගුණේ. මිනිස්සු මරනවා, එයාගේ පැත්ත වැඩි කරගන්න හදනවා, ඒ වගේ දේවල්. එතකොට එහෙම නැත්නම් දුර්වල පෞරුෂයක් වුණත් ගොඩනැගෙන්න පුළුවන්. එතකොට පුද්ගල අත්දැකීම් ධනහා ඍණ යන මට්ටම අනුව පුද්ගල අත්දැකීම් වල ධනහා ඍණ මට්ටම අනුව තමයි මේ පෞරුෂය ගොඩනැගෙන්නේ පුද්ගල අත්දැකීම් මත. ආගම හා සංස්කෘතිය ගත්තොත් දෙමෝපියන් අදහන ආගම දරුවන්ට අනිවාර්යයෙන්ම අදහන්න වෙනවා මේ ලංකාව වගේ සමාජයක. ඒ හින්දා දරුවන්ගේ සදාචාරය හදවත මේකේ දියුණු වෙනවා. ඒකයි දරුවෝ දහම් පාසල එහෙම දහම් අධ්‍යාපනයට යවන්න කියලා තියෙන්නේ. පල්ලියට යවන්න කියලා තියෙන්නේ. එතකොට තමාට අයත් සංස්කෘතියට දරුවා හැඩ ගහෙන්න ඕන. සංස්කෘතිය හොඳ හින්දා ලංකාවේ මේ දික්කසාදේ තාම අඩුයි. ඒත් එක්කම මේ තරංකාරී විභාග රටාවේ මේ විභාග රටාව හින්දා රටේ වළක්වා ගන්න මේ තරංකාරී විභාග රටාව හින්දා ඉදිරියට ලංකාවේ දික්කසාද ප්‍රශ්නේ එයි කියලා දාර්ශනිකයෝ මත පළ කරලා තියෙනවා. ඒ කියන්නේ අර සමාජයත් එක්ක ගැටීම අඩු නිසා. මොකද සමාජය නෙමෙයි ආගම සංස්කෘතියත් එක්ක ගැටීම අඩු නිසා. මොකද පොතපතට සීමා වෙලා දරුවෝ ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ විනාශ වෙනවා. ඉතින් දරුවෝ ඇත්තටම සමාජයේ ජය ගන්න නම් එක්කෝ ඒ පුද්ගලයාට කලාව තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාට මේ ආගම තියෙන්න ඕන. සංස්කෘතිය හෝ ආගම එතන වැදගත් වෙනවා. එතකොට ගුරුවරුන්ගේ දරුවන්ට අර මානසික ගැටලු වැඩි කියනවා. මොකද ගුරුවරයා හැමතිස්සෙම දරුවොත් එක්ක ඉන්නේ. තමන්ගේ දරුවොත් එක්ක ගත කරන්න කාලය අඩු වෙනදා මේ ගුරුවරුන්ගේ දරුවන්ට මානසික ගැටලු වැඩි කියලා උදාහරණයකට දීලා තියෙනවා. අර මේ කම්කරු දරුවන්ට බලපෑම් අඩුයිනේ. දැන් ගුරුවරුන්ගේ දරුවෝ දැන් අපි ගැන මේ කල්පනා කරලා බැලුවොත් එහෙම අපි දරුවා ඉස්කෝලේ ඇවිච්ච ගමන් ඇදගෙන ඇවිල්ලා වෙන පන්තියකට ටියුෂන් පන්තියකට අර මිස්කේ හොඳයි මේ මිස්කේ හොඳයි කියලා අපි ඇදගෙන යන්න එනවනේ. එතකොට අපේ දරුවන්ට පීඩනය වැඩි. එතකොට කම්කරු දරුවන්ට එහෙම නැහැ. ඒ හින්දා තමයි කම්කරු දරුවෝ වැඩි පිරිසක් වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට මේ යන්නේ. එතකොට ආගම හා සංස්කෘතිය ඇත්තටම
සමාජ පෞරුෂයන් ගොඩනැගෙන්න හිතා වැදගත් වෙනවා. ඒ ටිකේ නම් මම හිතන්නේ ඒ සර් කියපු කරුණු හොඳයි. ඒ ටික අපිට ලියන්න පුළුවන් වෙයි මම හිතන්නේ. හැමෝටම පැහැදිලි ඇතිනේ. අපි එන ඊළඟ එක බලමු. ඊළඟ එකේ තියෙන පෞරුෂ සංවර්ධන සංකල්පයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයෙකුට ප්‍රයෝජනවත් වන ආකාරය ලයිස්තුගත කරන්න. පෞරුෂ සංවර්ධන සංකල්පයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයෙකුට ප්‍රයෝජනවත් වන ආකාරය ලයිස්තුගත කරන්න. ඒකේ කාට හරි උත්තරයක් ලැබුණාද? ගුරුවරයෙක්ට කොහොමද අවශ්‍ය මේ ගුරුවරයෙක්ට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා පෞරුෂ සංවර්ධන සංකල්පය? ඒකට උත්තරයක් තියෙනවා මිස් මං කියන්නද? කියන්නකෝ මිස්. මේ ගුරුවරයාගේ ඇඳුම් පැළඳුම් දැන් අපි නිශ්චයාකාරව අඳින්න ඕනේ. මොකද දරුවෝ අපි අනුකරණය කරන හින්දා. ඒ වගේම දැන් අපි දරුවොත් එක්ක භාවිතා කරන භාෂාව උසස් වෙන්න ඕනේ. පහත් විදිහට කතා කරොත් එහෙම මේක අපේ පෞරුෂත්වයට හානියක් වෙනවා. මේ හැසිරීමත් ඒ විදිහමයි. හැම ළමයෙකුටම මේ එක හා සමානව අපි මේ සලකන්න ඕනේ. ආකල්ප සංවර්ධනය වෙන්න ඕනේ අපේ. සාරධර්ම සංවර්ධනයට දරුවන්ගේ ඒ වගේ ඒවට අර අපි හැම දරුවෙකුටම එක හා සමානව සලකන්න ඕනේ. ඒ වගේ කරුණු ටිකක් ඉස්සෙතන තියෙනවා. මිස් මේ විස්තර නම් නෑ මිස් මේ මැඩම්ගේ නෝට් එකේ අර ස්ලයිඩ් එක තිබ්බා මෙන්න මේ ටික කවුරු හරි ලියා ගන්නවා නම් වැදගත් වෙයි. මං කරුණු ටික නිකන් කියාගෙන යන්නම්. සහකම්පනය, ඇහුම්කම් දීම, සුහද බව, පිළිගැනීම සහ උණුසුම් බව, කාරුණික බව, ආදරය, නායකත්වය, එක්තර බව, ඉවසීම, සංදේශ විරහිත ධනාත්මක සැලකිල්ල, පරාර්ථකාමී බව, අව්‍යාජ බව, හෘද සාක්ෂියට අනුව වැඩ කිරීම, පරිණත බව මේ ආදී ටිකක් තමයි නෝට් එකේ අන්තිම ස්ලයිඩ් එකේ දීලා තියෙන්නේ. සර්ට ඒ ස්ලයිඩ් එකේ එතන කීයක් විතර තියෙනවද කරුණු? අපිට ස්ලයිඩ් එක පොඩ්ඩක් මේ ෆොටෝ එකක් දාන්න පුළුවන්ද ගෲප් එකට? අංකෙත් එක්ක ප්‍රශ්න අංකෙත් එක්ක. මිස් මේ කරුණු 14ක් විතර තියෙනවා. හැබැයි මේ විස්තර නම් නැහැ මිස්. මේක ස්ලයිඩ් එකේ අර පොයින්ට් කරලා තියෙන්නේ. ඔව් කමක් නැහැ සර් දාන්නකෝ අපිට ඒ ප්‍රශ්න අංකෙත් එක්ක අපිට ඒක කාට හරි අවශ්‍ය නම් ඒක ගන්න පුළුවන් එතකොට. මම දාන්නම් මිස්. හරි. තව කාට හරි මොනවා හරි උත්තර ඒකට තියෙනවද? මගේ ළඟ තියෙනවා කරුණු ටිකක්. ඒකේ තියෙන්නේ සිසුන් පිළිබඳව ආදරය, සමීප සහ සුබවාදී ආකල්ප ගොඩනගා ගැනීම, සමාගයේ පෞරුෂ සංවර්ධනය කර ගැනීම සඳහා නිරන්තරයෙන් ක්‍රියා කිරීම, සිසුන්ගේ මාර්ගෝපදේශකයෙකු ලෙස ක්‍රියා කිරීම, ගුරු ආචාර ධර්ම පිළිපැදීම, ඊතා පුළුල් වූද සංකීර්ණ වූද ගුරු භූමිකාව මනවින් අවබෝධ කරගෙන ක්‍රියා කිරීම, විවිධ ඉගැන්වීමේ ක්‍රම ශිල්ප භාවිත කිරීමේ කුසලතා වර්ධනය කර ගැනීම, පාසල ශිෂ්‍යයා සහ දෙමාපියන් සම්බන්ධ කරන මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියා කිරීම, සිසුන් සම්බන්ධව නිරීක්ෂකයෙකු, ගවේෂකයෙකු සහ ආගන්තුකයෙකු ලෙස කටයුතු කිරීම. ඒ ටික තමයි තියෙන්නේ. මම හිතන්නේ මේ අපිට ඒකටත් දැන් සර්ච් දාන ඒවයි මේ ටිකයි අනිත් තියෙන ඒවත් එක්ක මම හිතන්නේ ඒක ප්‍රමාණවත් වෙයි නේද? මිස් කියපු ටික තව සැරයක් පොඩ්ඩක් එක සැරයක් කියන්නකෝ පුළුවන් නම්. හරි. පළවෙනි එක සිසුන් පිළිබඳව මිස් ඔය ටිකක් දාන්න පුළුවන්ද ගෲප් එකට? හරි මම ගෲප් එකට දාන්නම්. සිසුන් පිළිබඳව ආදරය ඔව් මම ටිකක් ෆොටෝ එකක් ගහන්න. ඔව් මම ගෲප් එකට දාන්නම් ඒ ටික. හරි එහෙනම් අපි ඊළඟ එක බලමුද? ඊළඟ එකේ 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙනුම පිළිබඳ ඉදිරිපත් වූ න්‍යායයන් ඇසුරින් මතු දැක්වෙන කරුණු පෙන්වා දෙන්න. ඉගෙනුම පිළිබඳ ඉදිරිපත් වූ න්‍යායයන් ඇසුරෙන් මතු දැක්වෙන කරුණු පෙන්වා දෙන්න. ඒකේ පළවෙනි ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඉගෙනුම පිළිබඳ චර්යාවාදී මතය හා ඉගෙනුම පිළිබඳ ප්‍රජානන මතය අතර වෙනස පැහැදිලි කරන්න. ප්‍රබෝධක ප්‍රතිචාර බන්ධනයේ ඇතිවන ආකාරය පෙන්වා දෙන්න. ප්‍රජානන න්‍යාය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයාට ප්‍රයෝජනවත් විය හැකි අවස්ථා 4ක් දක්වන්න. ඒකෙදි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙනුම පිළිබඳ චර්යාවාදී මතය හා ඉගෙනුම පිළිබඳ ප්‍රජානන මතය අතර වෙනස පැහැදිලි කරන්න. එතකොට චර්යාවාදී මතයයි ප්‍රජානන මතයයි අතර වෙනස තමයි ලියන්න වෙන්නේ. කවුරු හරි උත්තර මේ හදාගත්ත කෙනෙක් ඉන්නවද?
වෙන වෙනම අරගෙන බැලුවොත් කාට හරි ලැබුණාද ඒක? කාටවත් ඒක ලැබුණ නැද්ද උත්තරේ? මට නිකන් මම නිකන් විස්තර ටිකක් තියෙනවා මට ඒක ලියා මේ කියන්නේ ගලප ගන්න නම් තේරෙන්නේ නැහැ මම නිකන් විස්තරේ කියවන්නම් මේ ඔයාලා බලන්නකෝ ඒක හරියයිද කියලා ඒකේ මෙහෙමයි තියෙන්නේ ඒකේ තියෙනවා දැන් මේ ඉගෙනුම පිළිබඳ චර්යාවාදී මතයනේ මුලින්ම ඉගෙනුම කියන්නේ මොකක්ද කියලා තමයි තියෙන්නේ එතකොට කියනවා මේ ඉගෙනුම ගුරුවරුන් ඉගෙනුමේ මූලික ලක්ෂණ කීපයක් තියෙනවා ඉගෙනුම චර්යාමය වෙනසක් එය පරිණතිය නිසා ඇතිවන චර්යාමය වෙනස නොවේ. එතකොට ඒක විවිධය ඉගෙනුම පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට චර්යාවාදීන් කියනවා ප්‍රබෝධක ප්‍රතිචාර සම්බන්ධයෙන් එක් එක් පුද්ගලයෙකු තුළ බාහිර විද්‍යාමාන වන චර්යාවේ වෙනස ඉගෙනුමයි කියලා. එතකොට ආයි කියනවා පුද්ගල අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන ස්ථාවර වූ චර්යාවේ වෙනස ඉගෙනුමයි කියලා. ඒ කියන්නේ ප්‍රජානනවාදීන්. එතකොට චර්යාවාදීන් කියලා කියන්නේ අර ඉස්සෙල්ලා කිව්ව එකනේ චර්යාවාදීන් කියන්නේ ප්‍රබෝධක ප්‍රතිචාර සම්බන්ධයෙන් එක් එක් පුද්ගලයෙකු තුළ බාහිර විද්‍යාමාන වන චර්යාවේ වෙනස ඉගෙනුමයි කියලා. එතකොට ප්‍රජානනවාදීන් කියලා කියන්නේ ඉගෙනුම මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් පරිසරයත් පුද්ගල අත්දැකීම් හේතු කොටගෙන පුද්ගල අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන ස්ථාවර වූ චර්යාව වෙනස ඉගෙනුමයි කියලා. කොහොමද අපි ඒක වෙන් කරගෙන ලියාගන්නේ? ඔයාලට උත්තරයක් ලැබුණාද? මිස් මේ මං ලියපු විදිහට ඒ කියන්නේ අපි කලින් කතා කරපු ඒවා අනුව මම නිකන් උත්තරයක් ලිව්වා. මම කියන්නද? ඔව් කියන්නකෝ මිස්. ප්‍රජානන පැත්තේ එනවා ඉගෙනුම සිදුවෙන්නේ ගැටළු විසඳීම මගින් ගැටළු විසඳා ගන්නු ලබන්නේ එකවර පහළවන අන්තර්ඥානය මගින් සමස්තයෙන්ම පැහැදිලිව හඳුනා ගනි රූපය හා පසුබිම මෙන්ම ගැටලුවට හේතු වන පසුබිම තේරුම් ගන්නවා ජීවිත අත්දැකීම් ගැළපෙන පරිදි විසඳ ගන්න යොදා ගන්නවා චර්යාවාදී පැත්තේ තත්වර්ධ මගින් ඉගෙනීම සිදු වෙනවා ප්‍රබෝධක හා ප්‍රතිචාර වැඩි වන විට ඒ අතර සම්බන්ධතාවය ශක්තිමත් වෙනවා ප්‍රතිඵල අනුව ඉගෙනීම සිදු වෙනවා සෝදානම අනුව ඉගෙනුමක් ලැබෙනවා ප්‍රතිචාරය වලට හැඩ ගැස්සෙනවා ওই ටික තමයි මම ලිව්වේ කොහොමද දන්නේ උත්තරේ හරිද කියලා මේ අර ඒ උත්තරේ පැහැදිලි නේ මිස් ඒක වෙන් කරලාම තියෙනවානේ අපිට මිස් පොඩ්ඩක් ඒක දාන්නත් ගෲප් එකට ඔව් අපිට පොඩ්ඩක් බලා ගන්න අංකෙත් එක්ක ප්‍රශ්න අංකෙත් එක්ක දානවද මිස් චුට්ටක් ඒ කියන්නේ අර ඒක කියන්නකෝ මොකද සර් ඒක ආයෙත් ටිකක් කරුණු ටික දෙපැත්ත කියන්නකෝ චුට්ටක් වෙලා ගියට කමන්නේ මෙහිමයි සර් ඒ කියන්නේ මේ අපි දැන් මේ දාසිකේ කතා කරපු ඒ වලින්මයි මම ගත්තේ මේ නැත්තම් ඒ කියන්නේ කොහොමවත් උත්තරයක් හම්බුන්නේ නැහැ මේ ඒ නිසා හරියටමද කියලා දන්නේ නැහැ මම ඉතින් අර වෙනස පැහැදිලි අරක මේ ප්‍රජානන කියන්නේ සමස්තයක් හඳුනා ගැනීම ගැටලුවා මේ චර්යාවාදීන් කිව්වේ ඒ කියන්නේ යම් කිසි වරදක් සිදු වෙලා වරද ඉගෙනීම මගින් වරද මගින් තමයි ඉගෙනුමක් ඇති වෙන්නේ කියලා ප්‍රජානන කිව්වේ අර සමස්තයක් ගැටලුව සමස්තයක් විදිහට අවබෝධ කරගෙන තමයි ඉගෙනුමක් ඇති වෙන්නේ කියලා. ඒකට ගැටලුව විසඳන එක මගින් තමයි මෙයාලා හඳුනා ගැනීම කිව්වේ. අර කට්ටිය කිව්වේ තත් වරද ඉගෙනුම මගින් හඳුනා ගන්නවා කියන එක නේද? දෙපැත්ත එහෙමනේ. ඔව්. ඔව්. අර කට්ටිය චර්යාවාදීන් අය කියන්නේ ප්‍රබෝධක ප්‍රතිචාර මගින් ඉගෙනුමක් සිද්ධ කරනවා කියලානේ. ඔව්. අනිත් අය මොකද ප්‍රජානනාය කියන්නේ? ප්‍රජානනාය කියන්නේ ගැටලුව සමස්තයක් විදියට අවබෝධ කරගෙන තමයි මේ මිනිස්සු ප්‍රතිචාර දක්වන ඉගෙනුමක් ඇති වෙන්නේ කියලා. මම අර කලින් ඔය නෝට් වල WhatsApp එකේ දාපු ඒවා කියලා අර සර්ලා දාපු ඒවා බලලා තමයි මම මේ ගත්තේ.
හරිමද කියලා දන්නේ නැහැ ඉතින් උත්තරේ. මොකටද මිස් අපිට චුට්ටක් දානවද අපි මේ ඒකේ මොනවා හරි කියන්නේ අවශ්‍ය දේවල් ටික අපි බලාගෙන බලලා පොඩ්ඩක් මිස් කියපු උත්තරේ චුට්ටක් දාන්න පුළුවන් වේද ෆොටෝ එකක් අපේ ගෲප් එකට. හරි මිස් හරි. හරි. අපි ඊළඟ එක චුට්ටක් බලමු. ඒකේ තියෙන ප්‍රබෝධක ප්‍රතිචාර බන්ධනයේ ඇතිවන ආකාරය පෙන්වා දෙන්න. ප්‍රබෝධක ප්‍රතිචාර බන්ධනයේ ඇතිවන ආකාරය පෙන්වා දෙන්න. ඒකේ කවුරු හරි උත්තරයක් දීපු එකක් තියෙනවද? ඒක තෝණ්ඩයිගේ නේද? තෝණ්ඩයිගේ නේ ප්‍රබෝධක ප්‍රතිචාර න්‍යාය. අර සත්‍ය යොදාගෙන කළේ ඒකේ මොකක් හරි තියෙනවද? ඔව්. තත්වරදී ගෙනුම් න්‍යායනේ. ඔව්. අර මේ පූසට බඩගිනි වෙලා අර පෙට්ටියකට දාලා ඔව් ඒකේ වීඩියෝ එකක් දාලා තිබ්බනේ මිස් කෙනෙක් ගෲප් එකට. අදද ඊයේද කොහෙද දාලා තිබ්බේ? තෝණ්ඩයිගේ. ඔව්. YouTube වීඩියෝ එකක් මම දැක්ක දාලා තියෙනවා. ඒක තමයි ඒකේ ස්ටිමුලේෂන් කියනවා ප්‍රබෝධකයක් ප්‍රතිචාරකයකට මේ රෙස්පොන්ස් එකක් කියලා කියනවා. ඒ දෙක ප්‍රබෝධකයක් හා ප්‍රතිචාරකයක් බැඳුණු විට ප්‍රතිඵලයක් ලෙස ප්‍රබෝධකයට අදාළ ප්‍රතිචාරය නැවත ඇති වෙනවා කියන එක තමයි මේ න්‍යායෙන් කියන්නේ. මොකද පූසාට බඩගින්නි එන්න ලොක් එක අරිනවා. යම් කිසි ප්‍රබෝධකයකට ප්‍රතිචාරයක් හා බැඳුණු වෙලාවට ඒකේ ප්‍රතිඵලයක් විදියට එම ප්‍රබෝධකයට අදාළ ප්‍රතිචාරය නැවත සිද්ධ වෙනවා. දැන් මේක අධ්‍යාපනයේ ඉගෙනුම සම්බන්ධව මේ පරීක්ෂණය හරහා නීති 3ක් අඳුනගෙන තියෙනවා. අභ්‍යාස නීතිය, ඊළඟට ප්‍රතිඵල නීතිය සහ සූදානම් නීතිය කියලා. අන්න ඒ ටික තමයි උතන අහන්නේ. අභ්‍යාස නීතිය කියන්නේ ප්‍රබෝධකයේ හා ප්‍රතිචාර දක්වන වාර ගණන වැඩි වෙන ප්‍රමාණයට එම ප්‍රබෝධකයේ හා ප්‍රතිචාර ඇති සම්බන්ධය ශක්තිමත් වෙනවා කියන එක. වාර ගණන වැඩි වෙනවා කියන්නේ නිරන්තරයෙන් අභ්‍යාස කරනවා කියන එක. අභ්‍යාස කරන ප්‍රමාණය වැඩි වෙන විට බන්ධනයේ ශක්තිමත් වෙලා අභ්‍යාස භාවිතය අඩු වෙන විට බන්ධනය දුර්වල වෙනවා. අර use exercises and disuse excrease කියලා එකක් කියලා තියෙන්නේ. එතකොට මේ උගත් කරුණු පන්තියේ නැවත භාවිතා කරනකොට දරුවා පෙළඹවීම ගුරුවරයාගේ කාර්යභාරය කියලා කියනවා. මේ සඳහා පුනරීක්ෂණ වර්ග එහෙම භාවිතා කරන්න පුළුවන්. මේ ප්‍රතිඵල නීතිය කියන්නේ සාර්ථක ඉගෙනුමක් සිදුවන්න නම් ඒ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵලයක් පුද්ගලයාට හිමි වෙන්න ඕන. ප්‍රසන්න අවසානයක් පුද්ගලයාට හිමි වෙන්න ඕන. එතකොට මේ පූසගේ ප්‍රසන්න අවසානය තමයි කෑම හම්බ වෙන එක. දරුවගේ ප්‍රසන්න අවසානය තමයි සාර්ථක දරුවෙක් විදියට සමාජගත වෙන එක, විභාග පාස් වෙන එක, හොඳ හොඳ කරුණු ටිකක් ඔළුවේ තියෙන එක. මේ පද්ධතිය හඳුන්වා දීමට සතුට විඳීමට දරුවන්ට අපිට මේ පද්ධතියට හඳුන්වා දෙන්න නම් දීලා සතුට විඳින්න දරුවන්ට අනාගතේ කියලා පෙන්වන්න දෙන්න පුළුවන්. දැන් අපි මොකක් හරි වැඩක් කරලා දරුවෙකුට කියනවා සතුට වෙන්න 5ක් දාන්න කියලා පොඩි පන්ති වල. යර්ස් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ පාරේ ගියොත් දරුවනේ මෙහෙම වෙනවා. එතකොට ඒ වාගේ දේවල් අපිට කියන්න පුළුවන්. මෙන්න මේ පාරේ ගියොත් නම් උඹට මෙන්න මෙහෙම වෙනවා. මේ පාරේ ගියොත් ඔයාලට හරියනවා. මේ විදිහට කරොත් හරියනවා කියලා. සූදානම් නීතිය කියන්නේ සූදානම යනු ඉගෙනුමක් ලබන අවස්ථාවේ පුද්ගලයා තුළ පවතින මානසික හා ස්නායුමය ක්‍රියාවලිය මොකක් හරි ප්‍රබෝධකයකට ප්‍රතිචාර බන්ධනයක් ඇති කිරීමට පුද්ගලයා තුළ පූර්ව සූදානමක් තියෙන්න ඕන. එසේ නොවුනොත් එහෙම වුනේ නැත්නම් සාර්ථක ඉගෙනුමක් වෙන්නේ නැහැ. දරුවන්ට කාලා බීලා ඉගෙන ගන්න කියන්නේ ඒකයි. ඒකයි දරුවන්ගේ පීරියඩ් මැද්දේ කාලච්ඡේදයක් වෙන් කරලා තියෙන්නේ විවේකයේ සඳහා. ඉතින් මේකට මේ ටික තමයි ඉතින් අපිට සඳහන් කරන්න වෙන්නේ. ඕකේ නෝට් එකක් හදලා දාන්න පුළුවන්ද ගෲප් එකට? මම දාන්නම්. හරි සර් thank you. හරි එහෙනම් අපිට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රජානන න්‍යාය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයාට ප්‍රයෝජනවත් විය හැකි අවස්ථා 4ක් දක්වන්න. ප්‍රජානන න්‍යාය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයාට ප්‍රයෝජනවත් විය හැකි අවස්ථා 4ක් දක්වන්න. ඒක කොහොමද? ඒක කාට හරි ලැබුණද උත්තරයක්? ප්‍රජානන ඉගෙනුම් න්‍යාය කියන්නේ අර ගෙස්ටෝල්ට් වාදීන්ගේ නේද? ගෙස්ටෝල්ට් න්‍යායනේ ඉගෙනුම
එහෙමද? කාට හරි උත්තරයක් ලැබිච්ච කෙනෙක් හරි මේ ඔය පාස් බුක් එකක හරි තියෙන උත්තරයක් තියෙනවද? ඒකේ මේ මට හම්බෙච්ච උත්තරේ මං එනම් චුට්ටක් කියන්නම්. ඒකේ ප්‍රජානන ඉගෙනීම න්‍යාය ගුරුවරයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලානේ. ඒකේ තියෙන්නේ මෙහෙමයි. ළමයින්ගේ ඉගෙනීම නිශ්චිත අරමුණක් කරා යොමු වූ ප්‍රයත්නයකි. එම ප්‍රයත්නය යාන්ත්‍රික එකක් නොව මානසික මැදිහත් වීමකින් සිදුවේ. ළමයින්ගේ ඉගෙනීම කෙරෙහි සංජානන ක්‍රියාවලිය බෙහෙවින්ම බලපායි. පාඩම් සකස් විය යුත්තේ ඉගෙනුමෙහි යෙදෙන තැනැත්තා අන්තර්ඥානය. ඒ කියන්නේ කාල්පනික ප්‍රතිවේදයක යෙදී ගැටලු निराකරණය කර ගැනීමට යොමු කරන පරිදිය ඉගෙනුම් ද්‍රව්‍ය ශිෂ්‍යයාට ඉදිරිපත් කිරීමේදී සමස්තය වටහා ගැනීම හා අර්ථවත් බව ඇතිවන පරිදි ඉදිරිපත් කළ යුතුය. සමස්තය අනු කොටස් වලට බෙදා ගනිමින් පාඩමක අන්තර්ගතය ශිෂ්‍යයාට ගැළපෙන ආකාරයට වටහා දීමට උත්සාහගත යුතුය. කවි ගීත රස විඳින විට සමස්තය එක්ව රස විඳිය යුතු වේ. ඒ ටික තමයි තියෙන්නේ. අනිමිත් ඒක කරුණු විදියට නිකන් සාරාංශයේ කරුණු විදියට චූට්ටක් කියන්න අපිට මේ නෝට් ඩවුන් කරගන්න. ඒකේ තියෙන්නේ ළමයින්ගේ ඉගෙනීම නිශ්චිත අරමුණක් කරා යොමු වූ ප්‍රයත්නයකි. හරි. මෙම ප්‍රයත්නය යාන්ත්‍රික එකක් නොව මානසික මැදිහත් වීමකින් සිදුවේ. ළමයින්ගේ ඉගෙනීම හරි. ඒක යාන්ත්‍රික එකක් නොව මානසික මැදිහත් වීමකින් සිදුවේ. හරි. ළමයින්ගේ ඉගෙනීම කෙරෙහි සංජානන ක්‍රියාවලිය බෙහෙවින් බලපායි. ළමයින්ගේ ඉගෙනීම කෙරෙහි සංජානන ක්‍රියාවලිය බෙහෙවින් බලපායි. ඊළඟ පාඩම් සකස් විය යුත්තේ ඉගෙනීමෙහි යෙදෙන තැනැත්තා අන්තර්ඥානයක් කියලා කියන්නේ කාල්පනික ප්‍රතිවේදයක කියලා වරහන් ඇතුළේ තියෙනවා. කාල්පනික ප්‍රතිවේදයක කියලා වරහන වහලා යෙදී ගැටලු निराකරණය කර ගැනීමට යොමු කෙරෙන පරිදිය. ගැටලු निराකරණය කර ගැනීමට යොමු කෙරෙන පරිදිය. ඊට පස්සේ තියෙනවා ඉගෙනුම් ද්‍රව්‍ය ශිෂ්‍යයාට ඉදිරිපත් කිරීමේදී සමස්තය වටහා ගැනීම හා අර්ථවත් බව ඇතිවන පරිදි ඉදිරිපත් කළ යුතුය. රොෂාන් කුමාර චුට්ටක් ආයි කියනවාද? ඉගෙනුම් ද්‍රව්‍ය ශිෂ්‍යයාට ඉදිරිපත් රොෂාන් කුමාර සර් පොඩ්ඩක් මයික් එක මියුට් කරගන්න පුළුවන් වේද? රොෂාන් කුමාර සර්. හරි sorry miss sorry. හරි. මේකේ අර මං කීකී හිටියේ ඉගෙනුම් ද්‍රව්‍ය ශිෂ්‍යයාට ඉස්සෙල්ලා එක චුට්ටක් අර ඉගෙනුම් ද්‍රව්‍ය ශිෂ්‍යයාට ඉදිරිපත් කිරීමේදී සමස්තය වටහා ගැනීම හා අර්ථවත් බව ඇතිවන පරිදි ඉදිරිපත් කළ යුතුය. ඊළඟ එක සමස්තය අනු කොටස් වලට බෙදා ගනිමින් පාඩමක අන්තර්ගතයේ ශිෂ්‍යයාට ගැළපෙන ආකාරයට වටහා දීමට උත්සාහගත යුතුය. බෙදා ගනිමින්
පාඩමක අන්තර්ගතය හා ශිෂ්‍යයාට ගැළපෙන ආකාරයට වටහා දීමට උත්සාහ ගත යුතුය. thank you. අන්තිම එක කවි ගීත රස විඳින විට සමස්තය එක්ව රස විඳිය යුතුය. කවි ගීත රස විඳින විට සමස්තය එක්ව රස විඳිය යුතුය. ඒ ටික තමයි ඒකේ කරුණු වලට තියෙන්නේ. ඒකෙන් හතරක් ලියවනම් හරිනේ. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යන්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ. මනුෂ්‍ය බුද්ධිය සංවර්ධනය පිණිස ඉදිරිපත් වූ නව මතය වන හොවාර්ඩ් ගාර්ඩ්නර්ගේ බහුවිධ බුද්ධිය ආශ්‍රිතව මත දැක්වෙන කරුණු පෙන්වා දෙන්න. ඒකෙත් ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක ප්‍රශ්න චුට්ටක් කියනවාද? එහෙනම් චුට්ටක්. මනුෂ්‍ය බුද්ධිය සංවර්ධනය පිණිස ඉදිරිපත් වූ නව මතය වන හොවාර්ඩ් ගාර්ඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය ආශ්‍රිතව ඒ කියන්නේ මේ බහුවිධ බුද්ධි න්‍යාය ආශ්‍රිතව මේ හොවාර්ඩ් ගාර්ඩ්නර්ගේ න්‍යාය අනුව මේ පහළ තියෙන ඒවා පෙන්වා දෙන්න කියලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ බහුවිධ බුද්ධි න්‍යාය පහළ වීමට තුඩුදුන් එවකට ඒ කියන්නේ 1984 පැවති පසුබිම. ඊළඟ එකේ තියෙන බහුවිධ බුද්ධියේ නිපුණතා 8. ඊට පස්සේ තියෙන බහුවිධ බුද්ධි නිපුණතා සිසුන් තුළ ඇති කිරීම සඳහා ගුරුවරයෙකුට අනුගමනය කළ හැකි ක්‍රියාවලි 8ක් එක් නිපුණතාවයට වෙන වෙනම නිදසුන් සහිතව පෙන්වා දෙන්න. පළවෙනි ප්‍රශ්නේ එතකොට තියෙන්නේ බහුවිධ බුද්ධි න්‍යාය පහළ වීමට තුඩුදුන් එවකට. ඒ කියන්නේ 1984 පැවති පසුබිම තමයි කියන්න තියෙන්නේ. ඒකට කාට හරි ලියපු උත්තරයක් හරි එහෙම උත්තරයක් හම්බුණා කෙනෙක් ඉන්නවද? උත්තරන තියෙනවා ටික එසේ පොඩ්ඩක් ඒක විස්තර කරලා තියෙනවා. ලියපු උත්තරයක්ද? ඔව් ඒක විස්තර කරලා තියෙනවා ලියපු එක. ඔව් පොඩ්ඩක් කියන්නකෝ තිමිර සර්. කියන්නකෝ සර්. එහෙමයි මෙන්න කාලයේ බුද්ධි පරිමාණ වලට ඇතුළත් වන්නේ ගණිතමය සංඛ්‍යා ඥානය, විද්‍යාත්මක චින්තනය, තර්කණය, භාෂාමය හැකියාව වැනි අංශ කිහිපයක් පමණි. නමුත් මනුෂ්‍යයෙකු සතු මේ හා සමාන හෝ මීටත් වඩා සංකීර්ණ වූ මානසික හැකියා තවත් පැවතිය හැකි. ඔවුන් ඒ ශ්‍රේෂ්ඨවල ඉතා දක්ෂ ලෙස කටයුතු කරන ආකාරයෙන් මේ පෙනී යයි. දක්ෂ රියදුරකුගේ ක්‍රියාවලිය හා කාර්යභාරය දෙස බලන විට සංකීර්ණ වීදිවල මහා මාර්ගවල සෙසු වාහන හා මගී ජනතාවට උපද්‍රවයක් නොවන ආකාරයට මාර්ග නීති රීති පිළිපදිමින් වාහනය හසුරුවමින් මනා වේගකින් හා කාර්යක්ෂමතාවකින් යුතුව තම හසුරු කෞශල්‍ය බුද්ධිමය ලෙස යොදවන ආකාරය දැකගත හැකිය. නමුත් බුද්ධි පරිමාණ පරීක්ෂණය IQ ටෙස්ට් කියලා තියෙනවා. එකක් රියදුරන්ට දෙනු ලැබුවහොත් බොහෝ දෙනා නිසක වශයෙන්ම අසමත් වනු ඇත. එයට හේතුව බොහෝ රියදුරන් ශාස්ත්‍රීය උගත්කමින් අඩු වේ. සංඛ්‍යා, ගණිත, විද්‍යා, තර්කය හා භාෂාව පිළිබඳව හරි නේද? අපි සර් පොඩක් ආයෙ පාරක් කියන්න පුළුවන් දේ ටික. තිමිර සර් නැද්ද? තිමිර සර් ඉන්නවද? අපිට පොඩ්ඩක් ආයේ මෙම කාලයේ බුද්ධිය පරිමාණ වලට ඇතුළත් වන්නේ මේ බුද්ධි පරිමාණ වලට ඇතුළත් වෙන්නේ ගණිතය, සංඛ්‍යානය, සංඛ්‍යාන ඥානය, විද්‍යාත්මක චින්තනය, නර්තනය, භාෂා හැකියාව වාගේ සීමිත අංශ කීපයක් විතරයිලු. ඒ වුණාට මිනිස්සෙකු සතු මේ හා සමාන හෝ මීට වඩා සංකීර්ණ වූ මානසික හැකියාවන් තවත් පැවතිය හැකිව තිබුණලු. ඔවුන් ඒ ක්ෂේත්‍රවල ඉතා දක්ෂ ලෙස කටයුතු කරන ආකාරයක් ඒ දවස්වල දැක්කලු.
එතකොට උදාහරණ විදියට තමයි දක්ෂ රියදුරෙකුගේ ක්‍රියාවලිය හා කාර්යභාරය දෙස බලන විට සංකීර්ණ වීදිවල වාහන ගොඩාක් තියෙන තැන්වල බාධක මග අරගෙන එලෝකන යනවා. මහා මාර්ගවල සෙසු වාහන හා මගී ජනතාව උපද්‍රවකින් තොරව උපයාල අනතුරට ලක් වෙන්නේ නැතුව මාර්ග නීති පිළිපදින්මින් වාහනය හසුරගෙන යනවා කියන එක. ඉතා වේගයෙන්. මේක සහ කාර්යක්ෂමතාවකින් යුතුව. මේක මේ හසුරු කෞශල්‍ය බුද්ධිමය තත්ත්වයක් කියලා මේක දැකලා තියෙනවා. ඒ හින්දා බුද්ධි පරිමාණ පරීක්ෂකයන් IQ ටෙස්ට් එකක් රියදුරන්ට ලබා දෙනු ලැබුවොත් බොහෝ දෙනා නිසක වශයෙන් ඉන් අසමත් වෙනවා. IQ ටෙස්ට් එකක් දුන්නට මේකෙන් පේල් වෙනවා. නමුත් අර මිනිස්සු හප්පන්න නැතුව මාර්ග නීති පිළිපදිමින් හොඳට පාරවල් වල වේගයෙන් කාර්යක්ෂමව යන්න දන්නවා. අපි ඇත්තටම මේ ප්‍රයිවට් බස් වල රියදුරෝ ගත්තොත් එහෙමනේ. එතකොට ඒට හේතුව තමයි බොහෝ රියදුරන් ශාස්ත්‍රීය උගත්කමින් අඩුයි. ගණිතය, විද්‍යාව, තර්කණය, භාෂා හැකියාව පිළිබඳ ඔවුන්ගේ දැනුම ඉතාම අල්පයි. බොහෝ විට ඔවුන් බුද්ධි පරීක්ෂණ වලට පිළිතුරු සැපයීමට අවශ්‍ය භාෂා දැනුම පවා නැහැ. ලියන්න කියන්න සාක්ෂරතාවයවත් නැති අය බස් එලවනවා. නමුත් පවතින සාම්ප්‍රදායික මිනින් තුලින් පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටම මැන බැලීම යෝග්‍ය නොවන බව ඒ කාලේ අනාවරණය වෙලා තියෙනවා. ඒ හින්දා 1984 ඇමරිකන් මනෝවිද්‍යාඥයෙකු හොවාර්ඩ් ගාඩන් එයාගේ මත ඉදිරිපත් කිරීම සඳහා මේ කියපු බහුවිධ බුද්ධි න්‍යායට ධ්‍යාය කියන සංකල්පය ලෝකෙට ඉදිරිපත් කෙරුවා. ඕක තමයි මා හිතන්නේ සර් කියපු එකේ හරය. ඔව් නේ. දැන් තිමිර සර් ඉන්නා සර් හරි ජනක සර් හරි තිමිර සර් හරි ඒ කොටස පොඩ්ඩක් ගෲප් එකට දාන්න පුළුවන්ද? ලොකු ප්‍රමාණයක් තියෙනවනේ චුට්ටක් අපිට මේ උත්තරේ හදාගන්න සර්ලා දෙන්නගේ එක්කෙනෙක් දාන්න පුළුවන් වේද ගෲප් එකට ප්‍රශ්න අංකෙත් එක්ක? මේක සරලව අහන්නකො මිස් මේක මම ඔලුවට දාලා දෙන්නම්. මේකෙත් කියන්නේ හොවාර්ඩ් ගාඩ්නර් 1984 දී දැක්කා මිනිස්සුන්ට එක එක බුද්ධි පරිමාණවල වෙනස්කම් තියෙනවා. සමහරුන්ගේ ගණිතය, භාෂාව ඒ හැකියාව තිබුණට සමහර අයට ඒ හැකියාව නැහැ. එතකොට උදාහරණයක් විදිහට මෙයා කියනවා ඔය රියදුරෙකු පාරේ වාහනයක් අරන් යනකොට සංකීර්ණ වීදිවල මාර්ග සංඥා වලට ගරු කරගෙන අනිත් වාහනවල මිනිස්සුන්ගේ හප්පන්න නැතුව ඒ නියම ක්‍රමවේදයෙන් පාරේ වාහන අරන් යනවා. හැබැයි මෙයාලට IQ ටෙස්ට් එකක් දුන්නොත් මෙයාලා මේක පේල් වෙනවා. මොකද සමහර අයට ලියන්න කියන්න හැකියාව නැහැ. සමහර අයට භාෂා හැකියාව නැහැ. තර්කන හැකියාව නැහැ. එතකොට මොනවා හරි අඩුපාඩු තියෙනවා. එහෙම කියලා මේ මිනිස්සු අපිට අහක දාන්න බෑ. මේ මිනිස්සුත් වැදගත්. එතකොට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. යම් පිරිසකට සමාජ පුළුවන් භාෂා හැකියාව, සාක්ෂරතාවය මේ හැමදේම පුළුවන්. අනිත් අයට මේක බෑ. මේ බුද්ධි එතකොට මෙතන ඔන්න ගැප් එකක් දැක්ක ගාඩන්. ඒ හින්දා මෙයා බහුවිධ බුද්ධි න්‍යාය කියලා වෙනම න්‍යායක් ඉදිරිපත් කරා. මෙයාලට මේ භාෂා හැකියාව නැති නමුත් විශේෂ වෙන කුසලතා තියෙන අයගේ බුද්ධිය එළියට ලෝකයට කියා දෙන්න. මෙන්න මේක තමයි බහුවිධ බුද්ධි න්‍යාය කියන්නේ. එයාලට ලියන්න කියන්න හැකියාව නැහැ නමුත් අනිත් හැකියාව තියෙනවා. සමහර අයට ඇස් පේන්නේ නැහැ. ඒ වුණාට හොඳට පුටු වියන්න පුළුවන්, මල් ගොතන්න පුළුවන්, ගෙත්තම් කරන්න පුළුවන්. ඉතින් එයා ආසාර්ථක මිනිහෙක් කියලා අපිට සමාජයෙන් අයින් කරන්න බෑ. එයාගේ යම්කිසි බුද්ධියක් තියෙනවා. ඉතින් ඒක ඒ වාගේ එක ක්ෂේත්‍රයකට පදනම් නොවු ගණිතේ, විද්‍යාව, තර්කණය, භාෂාමය හැකියාවට පදනම් නොවු වෙනත්. ඉතින් ගැරේජ් බාස් කෙනෙකුත් හිතලා බලන්නකෝ. කැඩිච්ච වාහනයක් එයා සමහරවිට අකුරු දන්නෙත් නැහැ. එයා ඒක හදලා දෙනවා. ඉතින් මේ මනුස්සයා සතු යම්කිසි බුද්ධියක් තියෙනවා. අන්න ඒක තමයි ගාඩන් මේකේ බහුවිධ බුද්ධියෙන් ඉදිරිපත් කෙරුවේ. ඕක තමයි සරල කතාව. අපේ මේ සර් ඒක තියෙනවා නම් මේ පැහැදිලිව දාලා දෙන්නකෝ ගෲප් එකට. දැම්ම සර් මේ ගෲප් එකට මේ ඕකම තියෙනවා මේ රෝලන්ඩ් සර්ගේ පොතේ දැම්මා ඒකේ ෆොටෝ එක. right. හරි. එහෙනම් හරි ඒක ඊළඟට තියෙන බහුවිධ බුද්ධියේ නිපුණතාවට සැකෙමින් දක්වන්න. බහුවිධ බුද්ධියේ නිපුණතාවට සැකෙමින් දක්වන්න. ඒ ටිකත් කවුරු හරි කියමුද අට? හරි. වාචසික කියන්නේ භාෂාමය බුද්ධිය. භාෂාමය බුද්ධිය. මිස් ඇහෙනවද? ඇහෙනවා මිස් කියන්න. ඒ ටික කියන්න මිස්. හරි. විද්‍යානුකූල බුද්ධිය. හරි. ගණිතමය බුද්ධිය.
මොකද ඉස්සෙල්ලක මොකද්ද මිස්? රිද්මයානුකූල බුද්ධිය. ඊළඟ එක ගණිතමය බුද්ධිය, ඒ කියන්නේ තාර්කික. ඊළඟට අවකාශමය බුද්ධිය, ඒ කියන්නේ දෘශ්‍ය. ඊළඟ එක කායික. ඒකට කියනවා සංචලිතමය බුද්ධිය කියලා. සංචලනමය බුද්ධිය. 6 පුද්ගල ඇතුළාන්ත බුද්ධිය. 7 අන්තර්පුද්ගල බුද්ධිය. 8 ස්වභාව ධර්ම බුද්ධිය. මීට අමතරව නූතන අලුත් එකක් ඇවිදින් තියෙනවා කියලාත් අපිට උගන්වලා තියෙනවා. ඒක ජීවිතයේ උපරිම ප්‍රවැත්ම පිළිබඳ බුද්ධිය. කියන්නේ ජීවිතයේ අර්ථය කුමක්ද, මරණය කුමක්ද, ඒව පිළිබඳව සොයන බුද්ධිය. ඒක අලුතෙන් ඇතුළු වෙලා තියෙන මේ බහුවිධ බුද්ධි න්‍යායට අමතරව අලුතෙන් එකක් එකතු වෙලා තියෙනවා. අටට අමතරව. ජීවිතයේ උපරිම පැවැත්ම පිළිබඳ බුද්ධිය නේද? ඒක ලියන්න එපා මිස් නේද? ඒක හරියන එකක් නෑ නේ. 8 විතරනේ අහන්නේ. ඔව් 8 විතරනේ අහන්නේ. ඔව් 8 කියලා දීලා තියෙනවනේ. ඔව් ඒක ඒක ලියන්න අවශ්‍ය වෙන එකක් නෑ. එතකොට මේ ඒකේ සැකෙවෙන්න අඳුනනපුවා මේ එක එක පොඩ්ඩක් විස්තර කරා නම් ඇති වෙයි නේද? වාක්‍යකින් වගේ ලකුණු 4යි නේ දෙන්නේ. ඊළඟ එකේ තියෙන්නේ බහුවිධ බුද්ධි නිපුණතා. ඊළඟ එකේ වාචසික කියන්නේ භාෂාමය බුද්ධියට තියෙන සංවාද, විවිධ ශාස්ත්‍රවල පොතපත කියවීම, විවාද, දිනපොත් භාවිතය, කවි ගීත, කෙටි කතා, ලේඛනය, ඒ වගේ නාට්‍ය පිටපත් රචනය, විචාරය, එවැනි ඒ ශාස්ත්‍රවල සංවර්ධනය කරගත් වෘත්තිකයන් තමයි නිවේදකයා, නීතිඥයා, පුවත්පත් කලාවේදියා, ගුරුවරයා, කවියා, ඒ අය භාෂාමය බුද්ධිය සංවර්ධනය කරගත් අය. ඊළඟට සංගීත නැත්නම් රිද්මයානුකූල බුද්ධිය මේ කරන කාර්යයන් තමයි සංගීත භාණ්ඩ වාදනය, ගායනය, සංගීත ශ්‍රවණය, ස්වර අභ්‍යාස, තනු නිර්මාණය, ස්වර රට අධ්‍යයනය මෙවුවා. ඒ සම්බන්ධව ඉන්න වෘත්තිකයන් තමයි වාදකයා, ගායකයා, ශබ්ද පරිපාලකයා, සංගීත ගුරුවරයා, සංගීත අධ්‍යක්ෂකවරයා, සංගීත රසවතා. ඊළඟට තුන්වෙනි එක තාර්කික ගණිතමය බුද්ධිය. පොඩි හැඳින්වීමක් කරනවා නම් ඒකේ ගණිත ගැටලු විසඳීම, ගණිත සංකල්පාශ්‍රිත ක්‍රීඩා, සංඛ්‍යා රටා හඳුනා ගැනීම, ප්‍රහේලිකා විසඳීම. ඒ වෘත්තිකයන් තමා ඉංජිනේරුවා, පරිගණක වැඩසටහන්කරුවා, ගණිතඥයා, තර්ක ශාස්ත්‍රඥයා. දෘශ්‍ය ඒ කියන්නේ අවකාශමය බුද්ධිය 4 ලිඛිත වාචික අදහස් රූප සටහන් බවට පරිවර්තනය කිරීම. ඒගොල්ලන්ගේ වෘත්තිකයෝ තමා ගුවන් යානා පදවන්න, ඉංජිනේරුවාත් එතෙන්ට අයිති, ගෘහ නිර්මාණ ශිල්පියා, චිත්‍ර මූර්ති ශිල්පියා, නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂ, ශල්‍ය වෛද්‍යවරයා, එතන තව වෘත්තීන් වගේක් තියෙනවා. වර්ණ සංයෝජනය, සංකේත නිර්මාණය, වේදිකා පසුබිම් සැලසුම් කිරීම, රංගනය, කැමරාකරණය, පාපන්දු ටියුට් එකක් තියෙනව නේද? ඔව් ටියුට් එකක් තියෙනවා. ඒක හැමෝම ගාවේ ඇති හැබැයි. ඔය ටික ඔය විදිහටම කියනවා.
ඔව් ওই ටික ওই විදිහටම තියෙනවා. එහෙනම් ඒකේ මේ මිස් ඒකෙත් ප්‍රශ්නාංක දැන් හැමෝටම අතේ නැතුව ඇතිනේ. ඒකෙත් ප්‍රශ්නාංක දාලා මේ අපේ ගෲප් එකට ෆොටෝ එකක් දානවද ඔය ප්‍රශ්නේ? හරි මිස් දාන්න. මිස් දාන්නකෝ හරි. එහෙනම් අපි ඊළඟ එක බලමු. ඊළඟ එකේ තියෙන්නේ බහුවිධ බුද්ධි නිපුණතා සිසුන් තුළ ඇති කිරීම සඳහා ගුරුවරයෙකුට අනුගමනය කළ හැකි ක්‍රියාවලි 8ක් එක් එක් නිපුණතාවය වෙන වෙනම නිදසුන් සහිතව පෙන්වා දෙන්න. ඒ කියන්නේ බහුවිධ බුද්ධි නිපුණතා සිසුන් තුළ ඇති කරන්න ගුරුවරයෙකුට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාවලි 8ක්. වෙන වෙනම තමයි හඳුන්වලා දෙන්න තියෙන්නේ. අර 8ට ක්‍රියාවලි 8ක් දැම්මනම් හරි. කවුරු හරි ගලපපු උත්තරයක් තියනවද? මට ක්‍රියාවලි ටික වාචසික හා භාෂාමය බුද්ධිය, ඒ කියන්නේ භාෂාව උචිත පරිදි හැසිරීමේ හැකියාවනේ දරුවන්ගේ අපි බලන්නේ වාචසික බුද්ධියෙන්. වචන උච්චාරණය කරන එක ගැන දරුවන්ගෙන් බලනවා. දරුවට පාඩමක් කියවන්න දෙනවා. ඊළඟට සංගීත රිද්මයානුකූල බුද්ධිය, අපි දරුවා ජලපාරක් හරි දොළ ශබ්දයක් හරි මූදු වෙරළක් හරි ළඟට අරන් ගිහිල්ලා හොඳට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන්න දෙනවා. එහෙම නැත්නම් අර ගණිතේ සම්භාවිතාවේ පාඩමේ තියෙන විය නොහැකියාව කියලා එකක්. නොහැක්කක් තියෙන්නේ. අන්න ඒකට අර මම එදා කිව්වා වගේ කන කැස් බෑවා නෙත බලා සිටනවා කියන ගීතයෙන් ඒක පටන් ගන්නවා. එහෙම නැත්නම් සමකෝණී ත්‍රිකෝණී කියන එක ත්‍රිකෝණේ උගන්වන්න ඒ වාගේ රිද්මයානුකූල එකක් අපි යොදා ගන්නවා. එහෙමත් නැත්නම් ගණිතමය බුද්ධිය මේ ඇතිකරන්න ඔය රජයේ ගත්ත තීරණයක් ගැන අධ්‍යයනය කරලා ව්‍යාපෘතිය සැලසුම් කරන්න දෙනවා දරුවන්ට. එහෙමත් නැත්නම් මේ අර හැම විෂයක්ම විද්‍යාත්මක චින්තනයක් මතනේ පදනම් වෙලා තියෙන්නේ. මෙන්න මේවා Taman තනියම තර්ක කරලා කරුණු පෙළ ගන්න ඉඩ දෙනවා දරුවන්ට. රැස් කරන්න දෙන්න. දත්ත රැස් කරන්න දෙන්න පුළුවන්. මොකක් හරි මේ අපි ওই විශ්ලේෂණයක් දැන් කොවිඩ් විශ්ලේෂණයේ තියෙන්නේ මේ දෛනික මරණ සංඛ්‍යාව මේක ඉහළ යන්න හේතුව මේකට බලපාන හේතු ගැන දරුවන්ට මේ හොඳ මේවා එකක් දෙන්න පුළුවන්. අන්න ඒවා එකක්. එතකොට අරක මේ මොකද්ද අවකාශමය බුද්ධියට අපිට දෙන්න පුළුවන් මේ අපි යනවා ගෘහ නිර්මාණ ශිල්පියෙක් ළඟට. එහෙම නැත්නම් දරුවට කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා, මෙන්න මෙහෙමයි, මේක උඩ මෙන්න මෙහෙම හතරක් පෙට්ටියක් තියෙනවා, මේක උඩ ත්‍රිකෝණයක් තියෙනවා කියලා මොකක් හරි චිත්‍රයක් දරුවගේ ඔළුවේ මේ මවලා අපි ඒකට අඳින්න කියනවා. ඒ විදිහට එකක් අඳින්න කියනවා. ඊට පස්සේ සංචලන මේකට මේ අපේ ශරීරාංග එකිනෙකට එකතු කරලා යමක් හදන්න පුළුවන් හැකියාව තමයි සාමාන්‍යයෙන් අර ගාඩන් කිව්වේ අපිට හොඳ රියදුරෙක් හදන්න පුළුවන් කියලා. අත් කකුල් හැම දෙෙම එයාට අවශ්‍යයිනේ හොඳ රියදුරෙක් හදන්න. ඒ විදිහට දරුවන්ට මේ මොකක් හරි මේ සියලු දේවල් යොදාගෙන මොකක් හරි සවුන්ඩ් එකක් අහන්න දීලා ඒකෙන් Tamanට හිතෙන දේ ලියන්න කිව්වහම සමහර විට වීඩියෝ එකක් දානවා. ඒකේ රූපය යනවා. ශබ්දය යනවා. සහ ඒකෙන් එයාගේ මේ හදවතට දැනෙනවා මොකද්ද මේක වෙන්නේ කියලා මොකක් හරි දෙයක් ඒ විස්තරේ ලියන්න කියලා දෙනවා. කායික සංචලන මේක. ඒකත් එක්කම පුද්ගල ඇතුළාන්ත බුද්ධිය බලන්න තමන් ගැන ඇතුළ හරියටම දැනගෙන ඉන්න කෙනානේ මේ තියෙන්නේ පුද්ගල ඇතුළාන්ත බුද්ධිය. ස්වයං තක්සේරුවක් දෙනවා. SWOT ඇනලිසිස් එකක් දරුවන්ට දෙනවා. එතකොට දරුවා තුල තියෙන මේ ස්වයං බුද්ධිය මේකෙන් ඇතුළාන්ත බුද්ධිය එළියට එනවා. අර දරුවා වරද්ද ගන්න තමයි මේක හරියන්නේ. ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් එකටත් මේක උදාහරණයක්. ඊට පස්සේ අන්තර්පුද්ගල බුද්ධිය කියන්නේ මිනිස්සු එක්ක ජීවත් වීමේ හැකියාව. දරුවන්ට අන්තර්පුද්ගල බුද්ධිය ලබා දෙන්න නම් එක එක ව්‍යාපෘති දෙනවා. උදාහරණයක් විදිහට ගෙවත්තක් හදන්න දෙනවා. මේ ඒත් එක්කම ස්වභාව ධර්ම බුද්ධිය, ස්වභාව ධර්මය පිළිබඳව ඇති අවදි බව තමයි මේකෙන් හොයන්නේ. එතකොට මේකට අපිට ස්වභාව ධර්මය ගැන මොනවා හරි ස්වභාව ධර්මයේ රැක ගැනීමේ වැදගත්කම, එහෙම නැත්නම් මොකක් හරි මේ පරිසරය රැක ගැනීමේ වැදගත්කම, මොනවා හරි පරිසර දූෂණයෙන් වෙන හානි මිනිහාගේ සෞඛ්‍යයට අන්න ඒ වගේ දෙයක් සම්බන්ධව දරුවට අධ්‍යයනය කරන්න දෙනවා. එතකොට මේකෙදි පාරිසරික රටා, අන්තර් සම්බන්ධතා, පරිසරයේ ජෛව විවිධත්වය කියන මාතෘකාව ඔස්සේ දරුවට යමක් හිතන්න දෙන්න පුළුවන්. මට හිතෙන්නේ එහෙමයි. ඔව් මම හිතන්නේ ඒ කරුණු ටිකත් මේ හොඳයි. මගේ ළඟ තියෙන එක අර වෙන් කරලා නැහැ, නිකන් තියෙනවා. මම පොඩ්ඩක් කියවන්නම්. ඒකේ තියෙන අර පාසල සිදු කරන ක්‍රියාකාරකම් ඔය සර් කිව්වේවම තමයි. එතන දින ප්‍රදර්ශන සංවිධානය කිරීම, චිත්‍ර තරඟ පැවැත්වීම,
පාසල් දැන්වීම් පෝරුවෙහි කලාත්මක කෘති ප්‍රදර්ශනය කිරීම, දැන්වීම් පෝරුව ඔස්සේ ගැටළු විසඳීමේ තරඟ පැවැත්වීම, වාද විවාද තරඟ පැවැත්වීම, නාට්‍ය තරඟ, සංගීත සංදර්ශන පැවැත්වීම, වාර්ෂික සංග්‍රහපල කිරීම, සාහිත්‍යමය නිර්මාණාත්මක කෘති ප්‍රකාශනයට අවස්ථාව සලසා දීම, තාක්ෂණික නිර්මාණ සඳහා අවස්ථාව ලබා දීම. ඒ නම් මේ තමයි තියෙන්නේ. සර් කියපු ටිකම තමයි. ඒට අදාළ ඒවා දාගන්න පුළුවන්. මම මෙහෙම එකක් ඇහුවොත් ටීචර් මේ පාසල් දරුවොත් එක්ක අධ්‍යාපන චාරිකාවකට සම්බන්ධ වුණාම ඇතිවන බුද්ධි තත්ත්වය මොකද්ද සංවර්ධනය වෙන? කෙටි ප්‍රශ්නයක් කියලා හිතන්න. අධ්‍යාපන චාරිකාවකට සම්බන්ධ වෙන. ස්වභාව ධර්ම බුද්ධිය තියෙනවා, පුද්ගල ඇතුළත බුද්ධිය තියෙනවා, කායික සංචලන තියෙනවා, අන්තර්පුද්ගල තියෙනවා, වාචික තියෙනවා, සංගීත තියෙනවා, තාර්කික තියෙනවා, දෘශ්‍ය තියෙනවා. මේකෙන් මොකේද වැටෙන්නේ? ඒ ඔක්කොම වගේ ගන්න පුළුවන්. ළමයි අදි සින්දු කියනවා, කැමැත්තෙන් යනවා. බෑ ටීචර් කිව්වොත් කසාද බඳින්න එක්කෙනෙක් තෝරගන්න කියලා මුළු ලෝකෙම මිනිස්සු තෝරගන්න බෑ. එහෙම බෑ. එහෙම බෑ. එකයි ඕන. හරියටම ටක්කෙටම උත්තරේ ඕන. අන්තර්පුද්ගල. very good. අන්තර්පුද්ගල බුද්ධිය. ඒකෙන් හැබැයි ගෙදර මිනිස්සුත් එක්ක අධ්‍යාපන චාරිකාවක් යන එක අන්තර්පුද්ගල බුද්ධියක් නෙමේ. පාසල් දරුවෝ එක්ක යන එක දරුවන් අතර ගැටීමට සලස්වලා එයාලා පොදුවේ දකින විදිහ ඒ විදිහට මිනිස්සු එක්ක ජීවත් වීමේ හැකියාව ලබා දීලා එතනින් එයාලා බුද්ධිය ලබා ගැනීම එක අන්තර්පුද්ගල බුද්ධිය තමයි යන්නේ. හරියටම හරි. සර් සියල්ලටම කියන්නේ ඔක්කොටම කියලා එක ගන්න බැරිද? අධ්‍යාපන චාරිකාව අධ්‍යාපන චාරිකාවක් ඒක නිසා ළමයි අද සිදු කියන වෙලාවල් තියෙන්න පුළුවන් වෙයි කියලා. ඔව් ළමයි යාළුවොත් එක්ක කතා බහ කරනවා යන අතරතුර දකින්න දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඔව්. ඔය බස් එකක් වුණත් අවකාශය ඒගොල්ලෝ භාවිතා කරගන්නවා හරියට බැලන්ස් කරගෙන. ඔව්. දෙන්න වාඩි වෙනවා වෙන්න පුළුවන් දෙන්නා තියෙන. අන්තර්පුද්ගල බුද්ධියනේ ගොඩනැගෙන්නේ දරුවන්ට ගැටෙන්න සලස්වලා පොදුවේ දරුවෝ ලබා ගන්න දෙයින් පුද්ගලික අත්දැකීමක් ලබා ගන්න එක තමයි වෙන්නේ. ඒක අනිවාර්යෙන් අන්තර්පුද්ගල. ඒක වරද්ද ගන්න එපා. ඒ කියන්නේ පොදුවේ දරුවන්ට ගැටෙන්න යම්කිසි ස්ථානයකට එක්කන් ගිහිල්ලා අතෑරලා පොදුවේ දරන දේ පුද්ගලික අත්දැකීමක් ලෙස හසු කර ගැනීම. අන්තර්පුද්ගල බුද්ධිය. අර මිස්ලා කියන එකට යන එක සින්දු කියන එකේ යමක් ඇති. නමුත් ප්‍රධාන වශයෙන් මෙතන අන්තර්ගත වෙන්නේ මේ අන්තර්පුද්ගල. දැන් මෙතන වාචික බුද්ධිය ඇති වෙන්නේ නැහැ නේ. වාචා හැකියාව මේවා වෙන්නේ නැහැ නේ. එහෙනම් ඉතින් පාර යනකොට බෝඩ් එකක් කියවන්න ඕන. එහෙම මේවා වෙන්නේ නැහැ නේ ඉතින්. ප්‍රධාන වශයෙන් highlight වෙන්නේ. ඒ කියන්නේ භාෂාමය බුද්ධිය ඔතනදී ගන්න පුළුවන් නේද? චාරිකාව යන්න කලින් අපි ඒකට වෙනුවෙන් ලියුමක් හදනවා නම් ඒක ගන්න පුළුවන්. ලියුමක් හදනවා නම් කියන්නේ අවසර ගැනීමේ ලිපිය හදනවා නන්ද? එතන භාෂාව දියුණු වෙනවද? ඔව් නේද? අපි ඒකනේ බලාපොරොත්තු වෙන්නේ ළමයි උචිත පරිදි හැසිරීමේ හැකියාවනේ. ඔව් එහෙම ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන්. එහෙම වුණොත් ගන්න පුළුවන් ඒක. භාෂාව උචිත පරිදි හැසිරීමේ දැන් මොනවා හරි අපි මේ පද පෙළක් දීලා එකෙන් වාක්‍යයක් හදන්න කියනවා. උක්තේ කර්මයේ කර්මකාරක වාක්‍ය, කර්තෘකාරක වාක්‍ය ඒ වගේ. අන්න භාෂාව එතන උචිත විදිහට ඇතිරෙනවා. ලියුමක් ලියන එක රාජකාරී ලියුමක් දරුවට භාෂාව පුරුදු කරනවා. ඒකත් ගන්න පුළුවන්. තාර්කික හැබැයි කලින් අපි ඒක කරලා තියෙනවා. ඔව් තාර්කික බව ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේක අපිට පොඩි අයට කරන්න බෑ. ලොකු ට්‍රිප් එකට යන ගාන ඒක ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා. ඒක ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා ඒ සම්බන්ධව රිපෝට් එකක් ලියන්න කියනවා. අන්න තාර්කික බව එනවා. අපි බලුවේ මෙන්න මේ තැන් වල මෙන්න මෙහෙමයි. යන මුදල තීරණය කර ඔව් යන මුදල බජට් එකක් හදන්න පුළුවන්. එතකොට ඒක ගිය චාරිකාව පිළිබඳ සිතියමක ලකුණු කරන්න කිව්වොත් එහම අපි ගිය තැන් එතකොට අවකාශමය බුද්ධිය නේද? ඔව්. අනික දෘශ්‍ය අවකාශය ගන්න පුළුවන්. දෘශ්‍ය අවකාශය ඔව්. දෘශ්‍ය අවකාශය නේද? දෘශ්‍යස ඔව්. එහෙම නැත්නම් අපි චිත්‍රවලට කියන ඔයා ගියේ මොකක් හරි මේවා එකක ආකෘතියක් රූප සටහනකින් ඇඳලා පෙන්නන්න. අන්න අවකාශමය බුද්ධිය. ඒ කියන්නේ ඔබ ගිය චාරිකාවේ ඔබට සිත්ගත් ස්ථානයක් සිතුවමට නගන්න කිව්වොත් අතන අවකාශ බුද්ධියක්.
ඒත් එක්කම යන ප්‍රමාණය තීරණය කරගන්න එක බස් එකකට කොච්චර ප්‍රමාණයක් ඒ කියන්නේ මේකට දැන් ළමයිට සංවිධානය කරන්න දුන්නොත් මම කියන්නේ ඒ කියන්නේ එතකොට යන තාර්කික හැකියාව දිනුවානේ මේ බස් එකකට මෙච්චරයි නම් ළමයි මෙච්චරක් ඉන්නවා නම් එතන දෘශ්‍යයක් යන්න පුළුවන්. එතකොට කායික ගන්න වෙන්නේ කායික ඉති බස් එක ඇතුලේ ඔය නටනේවා නේද ඒවත් ගන්න පුළුවන්. එහෙම නැත්තම් ශාරීරිකාංග එකිනෙකට එකතු කරගන්න හදන හැකියාවක්නේ. ළමයි සමහර විට අර මේ දියපාරකින් එහෙම එකන් වෙනවා නම් අත් එකට අල්ලගෙන ඔන්න එහෙම දියපාර ගමන් කරන්න පුළුවන් හරහට අන්න ඒවා වාගේ ඒවා සංචලන මේවට ගන්න පුළුවන්. පුද්ගල අතුලාන්තයට පුළුවන් නේද සර්? ඒ කියන්නේ අපි ගිය හැම කෙනෙක් ගිය අපි 50 දෙනෙක් ගියොත් 50 දෙනාම බස් එකේ ඇතුලේ ඉන්නවද කියලා හොඳ අවධානයකින් ඉන්න එක. ඒ කියන්නේ ඒත් එක්කම අවට පරිසරයේ තියෙන වෙනස්කම් එක්ක තියෙන වෙනස්කම් අවධානයෙන් සිටීමස ඒක ගන්න පුළුවන් නේද? ඔව්. පුද්ගල අතුලාන්ත බුද්ධියට ඒව ගන්න පුළුවන්. එතකොට ඔක්කොම ඔය කියන විදිහට අනිත් එක මෙහෙම මෙහෙම එකක් කියන්න පුළුවන් දැන් දරුවන්ට මේ මොකක් හරි අර මේ මොකද්ද ස්වාධීන මත දරන්න ඉඩ දෙන්නත් පුළුවන් මෙතන. නායකත්වයේ කියන දේවල් තියෙනවා. එතකොට පුද්ගල ඇතුළාන්ත බුද්ධිය අනිත් දරුවෝ ගැන සොයා බලන්න ඒවා තියෙනවා ඉතින්. එහෙම ගන්න පුළුවන්. අර කිය අර ප්‍රධාන වශයෙන්ම අර තියෙන්නේ චාරිකාවකට සම්බන්ධ වෙලා දරුවන්ගේ ශනිකව මේවා කරන්න පුළුවන් බුද්ධිය තමයි අන්තර්පුද්ගල බුද්ධිය. ගෙවත්තක් හදලා දැන් ගෙවත්තක් හැදීමෙනුත් ඔය ටික ගන්න පුළුවන් නේ එහෙනම්. ගෙවත්තක් හදලා ශනිකව ගන්න පුළුවන් ඕක. කොම්පෝස්ට් කොටුවක් හදන එකෙත් ඕක. පන්ති කාමරයේ හැඩගැන්වීමත් ඕක. ඒකට වෙන්නේ එතන ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන් අන්තර්පුද්ගල බුද්ධිය. අරවත් නැත්තේ නෑ. අර විදිහට තියෙනවා යන්න කලින් report එකක් ලියන්න ඕන. එහෙනම් දරුවට ඒ ගැන උපදෙස් දෙන්න. අර ඉගෙනුම් ක්‍රම වලට අපිට ඕක කියලා දුන්නා. මතකද ටීචර්ලාට? එකට කඩා ගන්න හැටි. ඔහොම ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා කිව්වා. කොටින්ම කිව්වොත් අර කණ්ඩායමක් වශයෙන් කටයුතු කරද්දී එතකොට වෙන්නේ අන්තර්පුද්ගල බුද්ධිය වර්ධනය වීමක් ඒ වගේ දෙයක්ද සර් කියන්නේ? ඕකේ. එකට එකතු වෙලා get together නේ. එකට එකතු වෙලානේ වැඩ කරන්නේ. මිනිසුන් සමග ජීවත් වීමෙන් ලබා ගන්න හැකියාව තමයි අන්තර්පුද්ගල බුද්ධිය කියන්නේ. ඒක තමයි ක්ෂණිකවම එන්නේ. ඕකේ. කට්ටිය එකතු වෙලානේ ට්‍රිප් එකක් යන්නේ ළමයි ටික එකතු වෙලා. පන්ති තේරම එකතු වෙලා. එතකොට ඒ කියපු ගමන් එන්නේ අන්තර්පුද්ගල. බැලූ බැල්මට එන්න ඕන ඒක. අරවත් ඒක ඇතුලෙන් ඉතින් අපිට ගන්න පුළුවන්. අනික මට මතකයි ප්‍රශ්නයක් බලන්න කෙටි ප්‍රශ්නයක් ඇති. කෙටි ප්‍රශ්න වල මට මතකයි ඔහොම එකක් ඇති කොහේ හරි. ඉන්සකස් මේක ගන්නනකොට කිව්වා නෙට් බෝල් හරි බාස්කට් බෝල් හරි කර මේ අර ඒ ක්‍රීඩාව කරනකොට සියලුම කොටස් ටික එනවයි කියලා. නැටුම් හරි බාස්කට් බෝල හරි එහෙම නැත්නම් අර කැඩේටින් හරි කරන ළමයින්ගේ මේ සියලු බුද්ධි අනිවාර්යයෙන්ම කොට නැගෙනවා. ඒක හරියටම හරි. මම හිතන්නේ එහෙනම් මේ ප්‍රශ්නේ ගැටලුවක් නැතුව ඇති දැන් හැමෝටම ලියා ගන්න පුළුවන් වෙයි. අපි ඊළඟ එක බලමුද? ඊළඟ එක 9 වෙනි ප්‍රශ්නේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් පිළිබඳ ඔබ දන්නා තොරතුරු ඇසුරින් පහත සඳහන් කරුණු පෙන්වා දෙන්න. විශේෂ අවශ්‍යතා සහිත ළමයි ගැන. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති ළමයා යනු කවරෙක්ද? 2 මන්ද බුද්ධිකත්වයන් හඳුන්වා එහි ප්‍රභේද පෙන්වා දෙන්න. 3 සුබග ළමයෙකුගේ දැකිය හැකි ලක්ෂණ ලයිස්තුගත කරන්න. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත ළමයා යනු කවරෙක්ද? විශේෂ අවශ්‍යතා සහිත ළමයා යනු කවරෙක්ද? කවුරු හරි උත්තරයක් ගොනු කරපු එකක් තියෙනවද? විශේෂ අවශ්‍යතා සහිත ළමයි කියලා කියන්නේ මගේ ළඟ උත්තරයක් තියෙනවා. ඒකේ තියෙන්නේ සාමාන්‍ය පන්ති කාමරයේ ක්‍රියාත්මක කරනු ලබන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මගින් ඵල ලැබිය නොහැකි තරමේ ඉගෙනීමේ දුෂ්කරතා පවතින දරුවන් කියලා. තමයි කෙටියෙන් තියෙන්නේ. ඔයාලට උත්තරයක් ලැබුණාද කොහොමද? තව උත්තරයක් කියන්නම් මේ ඉගෙන ගන්න අමාරු. ඉගෙනුම් අපහසුතා තියෙන. ප්‍රජානන දුර්වලතා සහිත. කායික ගැටලු සහිත එක්ක අතපය නැහැ, අතපය කැඩිලා, කකුල් නැහැ, එහෙම. චර්යාමය ගැටලු තියෙනවා. ඇවිද ගන්න බෑ. ඒ වගේ චිත්ත වේගීය ගැටලු තියෙනවා. සමහර විට ඒකට ඉන්න බෑ. ඉන්න ගමන් හිතෙනවා භූ කියන්න හරි, කෑ ගහන්න හරි එහෙම හිතෙනවා. එහෙමත් නැත්නම් සංවර්ධනයේ අක්‍රමිකතාවය සින්ඩ්‍රෝම් වාගේ
ඒ වාගේ සහිත දරුවන් තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කියලා මැඩම් ටියුට් එකේ දීලා තියෙන්නේ. ඉගෙනුම් අපහසුතා, ප්‍රජානන දුර්වලතා, කායික චර්යාමය ගැටලු, චිත්ත වේගීය ගැටලු, සංවර්ධනයේ අක්‍රමිකතා සහිත දරුවන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස හැඳින්වෙනවා. ඒ ටික තමයි නේද? ඉතාලම පැහැදිලිනේ උත්තරයක කෙලින්ම අහලා තියෙන එක අපිට ලියන්න පුළුවන් නේද? විශේෂ අවශ්‍යතා සහිත ළමයා කියන එක කාට හරි ඒකේ ගැටලුවක් තියෙනවද? සර් කිව්ව උත්තරේ හොඳයි. මැඩම් දීලා තියෙන එකනේ. අපි ඊළඟ එක බලමුද එහෙනම්? කවුරුත් මුකුත් නැණේ උත්තර නේද? හරි ඊළඟ එකේ තියෙන මන්ද බුද්ධිකත්වය යන්න හඳුන්වා එහි ප්‍රභේද පෙන්වා දෙන්න. මන්ද බුද්ධිකත්වය යන්න හඳුන්වා එහි ප්‍රභේද පෙන්වා දෙන්න. මන්ද බුද්ධික කියන්නේ බුද්ධි මට්ටමින් අඩු සමාජාන්තර සම්බන්ධතා සීමා සහිත විදිහට තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල වැඩි යෙදෙන්නේ නැති චින්තනය සංකල්පය කියන ඒවා හඳුනා ගන්න අපහසු දරුවන්ට අපි කියනවා මන්ද බුද්ධික ළමයි කියලා. එතකොට ඇමරිකානු මන්ද බුද්ධික සංගමය මේ ආබාධිත තත්ත්වයක් ලෙස හඳුන්ලා දීලා මේකට කියනවා දැන් බුද්ධි අක්‍රමිකතාවය කියලා වර්තමානයේ ලෝකේ කතා වෙන්නේ දැන් මන්ද බුද්ධික නෙමෙයි බුද්ධි අක්‍රමිකතාවය කියලා. මේකේ ආකාර තුනක් තියෙනවා සුළු මන්ද බුද්ධික. මට තියෙන්නේ IQ 55ත් 69ත් අතර තමයි හරියන්නේ. ඊට පස්සේ මධ්‍යස්ථ මන්ද බුද්ධික 40යි 45යි අතර IQ හරියනවා නම් ඒ වාගේ කෙනෙක්. අති මන්ද බුද්ධික IQ 25යි 39යි අතර හරියනවා. උග්‍ර එහෙම නැත්නම් දැඩි මන්ද බුද්ධික කියන්නේ IQ 25ට අඩුව හරියන අය තමයි ඒ තත්ත්වයට එන්නේ. එහෙමනම් මේ විදිහට මන්ද බුද්ධික කණ්ඩායම බෙදලා තියෙනවා ප්‍රධාන කාණ්ඩ 4කට. මේ මන්ද බුද්ධික ඇති වෙන්න තත්ත්වය ඇති වෙන්න නම් අර අම්මගේ කුස තුල ඉන්නකොට පූර්ව ප්‍රසරාවදියේ තියෙන ප්‍රශ්න ඒ වාගේ ඒවා මේ බලපාන්න පුළුවන්. පවුලේ ඥානමය හැකියාව වර්ණ දේහ ගැටලුව ඒ වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. එච්චර තමයි. ඒකට හඳුන්වන එක සර්ට කියන්න පුළුවන්දයි? කියන්නම් මේ මන්ද බුද්ධික භාවය anu බුද්ධි මට්ටමින් ඌන සමාජ අන්තර් සම්බන්ධතා සීමා සහිත වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ඍජුව සම්බන්ධ නොවන චින්තනය සහ සංකල්ප හඳුනා ගැනීමට අපහසු ඇමරිකානු මන්දබුද්ධික සංගමය මගින් ආබාධිත දරුවන් ලෙස නම් කළ දරුවන් කොට්ටාසයකි. මෙය බුද්ධිමය අක්‍රමිකතාවය ලෙසද වර්තමානයේ හඳුන්වනු ලැබේ. හරි නේද ටීචර්? Thank you sir. හරි. ඒ අවස්ථා හතර තියෙනවන්නේ සුළු මධ්‍යස්ථ අධි උග්‍ර. ඔව් සර් ඒ අවස්ථා හතර තියෙනවා. හරිනේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සුබග ළමයෙකුගේ දැකිය හැකි ලක්ෂණ ලැයිස්තුගත කරන්න. සුබග ළමයෙකුගේ දැකිය හැකි ලක්ෂණ ලැයිස්තුගත කරන්න කියලා. ඒකටත් කොහොමද ලැබුණාද සුබග දරුවෙක් කියන්නේ? මේකට මම උත්තරේ කියන්නද? ඔව් සර් කියන්නකෝ. සුබග දරුවෙක් කියන්නේ කවුද? බුද්ධිපලය 130ට IQ knowledge එක 130ට වැඩි අයට තමයි අපි සුබග දරුවෝ කියන්නේ. මන්ද බුද්ධික කියන්නේ සාමාන්‍යයෙන් 20ට 30ට අඩු අය කියලා කිව්වා නේද? එතකොට සුබග දරුවන්ගේ ලක්ෂණ තමයි බොහෝ පරීක්ෂාකාරී. පන්තියේ ඉන්න ඇක්ටිව්ම ළමයා ටීචර්ලා ඔළුවෙන් මවා ගන්නකො.
බොහෝ පරීක්ෂාකාරී වටපිට බලනවා, ඉන්න දෙන්නේ නැහැ, උගන්වන්න දෙන්නේ නැහැ, ඒවා උපරිම කුතුහලයක් තියෙනවා. උත්කෘෂ්ඨ මතකයක් තියෙනවා, ගොඩාක් ලොකු මතකයක් තියෙනවා. අනිත් එක ටීචර්ත් එක්ක තර්ක කරනවා. ඉතා ඉහළ තර්ක කිරීමේ කුශලතාවයක් තියෙනවා. ඒක වෙන්නේ කොහොමද, ඒක කවුද, කොහෙද තියෙන්නේ, එහෙම අහනවා. ඉතා ඉක්මනින් මේ අදහස් කරුණු අතර සම්බන්ධතාවය දකිනවා. අපි මොකක් හරි ඔය ෆැරඩේගේ විද්‍යුත් මේ නියමයක් කිව්වොත් එහෙම අර ඩයිනමෝ එතකොට අර පැත්තට කරකෙන්නේ ඒ හින්දා නේද කියලා ඒ දරුවට ක්ෂණිකව මේ සම්බන්ධතාවය හදා ගන්නවා. ඉතා ඉක්මනින් අදහස් කරුණු අතර සම්බන්ධතාවය දකිනවා. උසස් ගැටලු විසඳීමේ හැකියාවක් තියෙනවා. මෙයාට ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ඉක්මනින් ඉගෙනීමේ හැකියාව. පන්තියේ වැඩක් දුන්නාම ඉස්සල්ලාම නැගිටින්නේ එයා තමයි. මෙයාට ආයෙ හිතන්න ඕනෙත් නෑ, පුහුණු වෙන්න ඕනෙත් නෑ, මුකුත් අවශ්‍ය වෙන්නේ නෑ. නැවත නැවත කිරීම හා පුහුණු අවශ්‍ය වෙන්නේ නෑ. මෙයාට විනාඩි 45 නෙමේ දවසම ඉගෙනුවත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ දිගු වේලාවක් අවධානයේ සිටීමේ හැකියාව මේ දරුවන්ට තියෙනවා. මේ දරුවෝ දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට හොඳින් සමීප වෙනවා. උපතින්ම අර යමකට පෙළඹීම කියන එක අරගෙන එනවා. වචන දන්න ප්‍රමාණය ගොඩාක් වැඩි. පුළුල් වචන පරාසයක් එයා දන්නවා. මේ දරුවෝ ඉපදුණු ගමන් වැඩි කාලයක් අනිත් දරුවන්ට සාපේක්ෂව අඩු කාලෙකින් කියවීම පටන් ගන්නවා. අලුතෙන් ඉගෙන ගන්න කැමති, අලුත් දේ ඉගෙන ගන්න කැමති, අලුත් දේ ගැන තොරතුරු හොයන්න කැමති. අර බුද්ධිමය ක්‍රියාකාරකම් අර මොනවද තියෙන්නේ, ඔය මගුල් පරක්කුව, අර මොන කියුබික් කැටේ වාගේ ඒ වාගේ ඇක්ටිවිටි වලට හරිය කැමති. බුද්ධිමය ක්‍රියාකාරකම් වලට හරිය කැමති. වැඩිහිටි ළමයි කියවන පොත්පත් සංග්‍රහ ඒ වාගේ දේවල් කියවන්න මෙයාලා කැමති. ඔය ප්‍රශ්නය අහන්න පුළුවන් සුබග දරුවන්ගේ මේ සමාජීය චිත්ත වේග ලක්ෂණ මොනවද කියලාත් අහන්න පුළුවන්. අර දෙමෝපියන්ට ලැබිකම, එතකොට ඔය වාගේ ටිකක් අපිට ඕකේ ලියන්න පුළුවන්. දෙකට කඩලා ලියන්න පුළුවන්. මේ සර් අර කිව්වේ මේ එක්ස්කියුස් මි සර් සර් කිව්ව අර කියුබික් කැටි මොකද්ද මගුල් පරක්කුද මොකද්ද ඒක මොකද්ද සර්? ඒක අර ගණිත හැකියාවක් විසඳන අර මේ ඔය ගණිත ලැබ් එකේ තියෙනවා මහින්දයෝදේ ලැබ් වල. ඒක නෙමෙයි සාන්කෝ කියලා එකක් තියෙනවා. ඒ ගණිත කර්මයක් ඒක විසඳන්න ඕන. ඉස්සර ඔය මගුල් ගෙවල් වලට ගියාපුවම මේක විසඳුවාපම තමයිලු එන්න දෙන්නේ කියලා එහෙම එකක් මං අහලා තියෙනවා. ඔය ගණිත අර උපදේශකතුමා මාත් එක්ක කිව්වා ඒක. ඒක ඉස්කෝලවල තියෙනවා ගණිත ලැබ් එකේ. කියුබික් කැටේ ඒ වගේ ඒවා තියෙනවා. තව මොනවද මන්ද ඒවට කියන නම්වත් මන් දන්නේ නැහැ. හරි තැන්ක් යු. එතකොට සමාජ චිත්තවේගීය ලක්ෂණ ගත්තොත් දෙමව්පිය ගුරුවරුන්ට ලැබී, වැඩිහිටියන්ට ලැබී, සහජයෙන්ම පෙළඹීම තියෙනවා. වචන දන්න ප්‍රමාණය වැඩි, කියවීමට කලින්ම ආරම්භ කරනවා. ඔන්න ඔය වගේ ටිකක් ලියන්න. හරි. ඔව් දාන්න. සර් ගෲප් එකට පොඩ්ඩක් දානවද ඒ ටික? සිග්නල් ලොස්ට් එකක් කියලා ලියා ගන්න බැරි වුණා. නෝට් එකේ තියෙන එක. ඔව්. ඒක නෝට් එකේ තියෙන එක ටීචර් කෙනෙක් හරි සර් හරි චුට්ටක් ගෲප් එකට දාන්න පුළුවන් අංකෙත් එක්ක, ප්‍රශ්න අංකෙත් එක්ක. මම දාන්නම් ඒක. එහෙම නැත්නම් මම කෙටියෙන් ටක් ගාලා කියන්නද, ලියා ගන්නවද, කොතනද බැරි වුනේ? ටීචර්ලා එහෙනම් ලියා ගන්නකො. බොහෝ පරීක්ෂාකාරී. කුතුහලයේ උපරිම තියෙනවා. හොඳ මතකයක් තියෙනවා. උත්කෘෂ්ඨ මතකයක් තියෙනවා. තර්ක කිරීමේ කුශලතාවය ඉතා ඉහළයි. ඉක්මනින්ම අදහසුයි කරුණුයි අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා.
ගැටලු විසඳීමේ හැකියාව ඉතා වැඩි. ඉතා උසස්. මෙයාට ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. නැවත නැවත කිරීම අනවශ්‍යයි. පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. දිග වෙලාවක් එකම අවධානයේ ඉන්න පුළුවන්. ගුරුවරුන්ට දෙමව්පියන්ට වැඩිහිටියන්ට සමීපයි. සහජයෙන්ම පෙළඹීම කියන එක අරන් ඇවිල්ලා තියෙනවා. vocabulary එක වචන දන්නා ප්‍රමාණය වැඩි. කලින්ම කියවන්න පටන් ගන්නවා. කලින්ම කියවීම ආරම්භ කරනවා. චතුර ලෙස කියවීමේ හැකියාව තියෙනවා. ඉරවෙකුට වාගේ කියවන්න පුළුවන්. අලුත් දේ ඉගෙනීමට අත්හදා බැලීමට කැමති. අර බුද්ධිමය ක්‍රියාකාරකම් වලට වැඩියෙන් කැමති. ලොකු අය කියවන පොත් වර්ග සංග්‍රහ වර්ග කියවන්න ගොඩක් කැමති. ලොකු දරුවන් කියවන පොත් සංග්‍රහ කියවන්න ගොඩක් කැමති. ඔය ටික. ඒක 9 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. මේ උඩින් යා ගන්න සුබග ළමෙකුගේ ලක්ෂණ කියලා. සුබග කියන්නේ පන්තිය ධර්මයේ මේ ඔය ගොඩියෙම අර ඉක්මනටම වැඩේ කරන ළමයා. අතිමානසිකත්වයේ වගේ තියෙන දරුවෝ ඉන්නේ අන්න එයාලගේ ලක්ෂණ. මං හිතන්නේ අපිට අද ප්‍රශ්න ටිකට උත්තර ටික ලැබෙන්නේ නැති නේද? හැමෝටම මං හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති උත්තර ටික. කාට හරි අර ගෲප් එකට දානවයි කිව්ව කට්ටිය චුට්ටක් ගෲප් එකට විස්තර ටික එහෙනම් දාන්න. මට විශේෂ දේවල් දෙක තුනක් තියෙනවා කියන්න. මේ